right අද අපිට කතා කරන්න තියෙන්නේ නීති පිළිගැටුම් මාතෘකාවේ ඉතුරු ටිකනේ අපේ නතර කරේ ගැටුම් ටිකට එනකම් විතරයිනේ. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ අද නීති ගැටුම් තත්ත්වය අවම කිරීම ගැන කියන මාතෘකාව වැඩද තමයි කතා කරන්න තියෙන්නේ. ගන්න බලන්න ටියුට් එක. අද අපි අනිත් පොතේ පාඩමක් තියෙනවා ඒකත් ඉවර කරමු. right නීති ගැටුම් තත්ත්වය අවම කිරීම. දැන් මට කියන්න බලන්න අපි කතා කරානේ පිළිගැටුම් තත්ත්වයන් කිහිපයක් ගැන නේ. මොනවද අපි කතා කරපු පිළිගැටුම්? අපි කීයක් කතා කරාද ඔක්කොම? දීපක්ෂ ගණන්ගේ කීයක් කතා කරා? 10ක් අයියේ. 10ක් කතා කරා හරියටම හරි. එතකොට 10 ගැටුම් නැත්තම් ඒ ගැටලු කියනකොට වඩා ගැටලු විදියට තමයි අපි හඳුනාගත්තේ නේ. ඒ කියන්නේ ගැටලු කියලා කිව්වේ මොනවද? මේ නීති පද්ධති අතර සාමාන්‍ය නීතිය තුල හෝ වේවා පුද්ගලික නීතීන් අතර හෝ වේවා එහෙම නැත්නම් සාමාන්‍ය නීතිය හා පුද්ගලික නීතිය අතර හෝ වේවා මොනෑම හෝ ආකාරයකට ඇතිවෙච්ච ගැටලු ගැන තමයි අපේ 10ක් වර්ග 10ක් හඳුනාගෙන කතා කරේ. එතකොට දැන් මෙන්න මේ කියන ගැටලු අවම කිරීම ගැන තමයි එතකොට අපි මේ අද කතා කරන්න හදන්නේ. හැබැයි ඔයාලගේ පොතේ කතා කරලා තියෙන ටිකේ ඒ කොටසේ ගැටුම් අවම කිරීම සම්බන්ධයෙන් නිසි කාර්යපටිපාටියක් පිළිබඳ තත්ත්වයක් දක්වලා නැහැ. හරි. ඒ ගැටුම් අවම කිරීම සම්බන්ධ කාර්යපටිපාටි මේ තත්ත්වයක් දක්වලා නැහැ. නමුත් මේකේ තියෙන කියන්නේ අඩුපාඩුව දුර්වලතාවය මොකක්ද කියන එක පොතේ කතා කරලා තියෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට අපිට මෙතනදී පෙන්නලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ගැටලුකාරී තත්ත්වය අවම කිරීම සඳහා. හරි. ගැටලුකාරී තත්ත්වය අවම කිරීම සඳහා මැදිහත් වෙන්න අධිකරණය සහ ඒ වගේම ව්‍යවස්ථාදායකය කියන දෙකේ බලපෑම එල්ල වෙන්න ඕනේ මේ ගැටලුකාරී තත්ත්වය අවම වෙන්න විසඳෙන්න ඒ දෙක මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගැටලුකාරී තත්ත්වය විසඳන්න බෑ. මොකද අපි දන්නවා ලංකාවේ රාජ්‍යාන්ත්‍රණය තුළ ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ කාර්යභාර වෙලා තියෙන්නේ කාටද? ව්‍යවස්ථා සම්පාදන කාර්යභාර වෙලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයට එහෙම නැත්නම් අපි කියන පාර්ලිමේන්තුවටනේ. එහෙනම් පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථා සම්පාදනය කරලා තමයි මොකක්ද කරන්න ඕන? ඒ ගැටලුකාරී තත්ත්වය නැති කරන්න ඕන. හරි? හරිද? එතකොට දැන් මේ ගැටලුකාරී තත්ත්වය නැති කරන්න ව්‍යවස්ථාදායකයේ තියෙන මැදිහත් වීම හරිම ඒ කියන්නේ එයාලගේ උනන්දුව ගොඩක්ම අඩුයි ව්‍යවස්ථාදායකේ. දැන් හොඳම උදාහරණය බලන්න. ඔයාලට තේරෙනවා ඇති දැන් ඔය 1995 දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයෙන් දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආපු සංශෝධනයෙන් පවා නීති තත්ත්වයන් වර්ධනය කරලා තිබ්බත් ඒ නීති තත්ත්වයන් තුළ තවමත් අඩුපාඩු දකින්න පුළුවන් නේද? මොනවද අඩුපාඩු? අඩුම තරමේ අවුරුදු 16යි 18යි අතර ස්ත්‍රියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදුවන ඒ ලිංගික එකතු වීමක් ස්ත්‍රී දූෂණයක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන්වත් ප්‍රතිපාදන සපයීමක් කරලා නැහැ. එතකොට 1995 ඉඳන් අද වෙනකම් නේද? 1995 ඉඳන් අද වෙනකම් මේ නෛතික තත්ත්වය තාම ක්‍රියාත්මක වෙනවා. ඒ ඇයි? ව්‍යවස්ථාදායකයේ මැදිහත් වීමක් තාම ඍජුව සිද්ධ වෙලා නැති නිසා. එහෙනම් 1995 ඉඳන් අද වෙනකම් කියලා කියන්නේ අවුරුදු 25ක් නේද? අවුරුදු 25ක් ව්‍යවස්ථාදායකයේ දණ්ඩ නීති සංග්‍රහයට ඒ ගැටලුව මගහර වෙන විදියට ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා නැහැ කියන එකෙන් අපිට තේරෙනවා ව්‍යවස්ථාදායකයේ මැදිහත් වීම ඊටාම අවමයි. එහෙනම් අනිත් ගැටලු ගැන උදාහරණයක් විදිහට අපි කතා කරන 1876 වෛවාහක අයිතිවාසිකම් හා උරුම ආඥාපනත නෛතික තත්ත්වය. එතකොට 876 එකක තිබිච්ච ඒ ගැටලුව අද වෙනකන් ගත්තොත් අවුරුදු කොච්චර පරණයිද? හැබැයි එහෙම ඒ වගේ තත්ත්වයක් තුල අර අපි මේ කතා කරන ගැටලුකාරී තත්ත්වය අවම කිරීම කියන එක. හරිද?
ගැටලුකාරී තත්ත්වය අවම කිරීම කියන එකට පාර්ලිමේන්තුව ඍජු මැදිහත් වීමක් වෙලා නැහැ. හරි. ඒත් විසඳෙන්න ඕන තැන් ගොඩක්ම විසඳිලා නැහැ. හැබැයි ඔයාලා බලන්න දැන් මේ හැමෝන්ටම සිංහල වේවා බුද්ධාගම වේවා මුස්ලිම් වේවා විවිධ ජනවර්ගයන් වලට එක නීතියක් අදාළ කරොතින් ඒ තියෙන ප්‍රශ්න විසඳනව නේද? දැන් උදාහරණයක් විදිහට නඩත්තු පනත අදාළ කරන්න පුළුවන් නම් හැමෝන්ටම දණ්ඩ නීති සංග්‍රහය අදාළ කරන්න පුළුවන් නම් හැමෝන්ටම නීති පද්ධතිය එක නීතියක් වෙනකොට තියෙන ප්‍රශ්න අඩු වෙනව නේද? එහෙම වෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වීම සිද්ධ කරන්න ඕන කවුරු විසින්ද? ඒ ව්‍යවස්ථාදායකයෙ විසින්. නමුත් ඒක ක්‍රියාත්මක වීම ව්‍යවස්ථාදායකය පැහැර හරලා තියෙනවා. මෙන්න මේ தত্ত্বය තමයි ඔයාලගේ ඔය නීති පිළිගැටුම් අවම කිරීම ගැන කතා කරන්නේ. එතකොට මෙතෙන්දී නීතියේ එක සමානභාවයක් ඇති කරනවා නම් ඒක මේ ප්ලෑන් කරලා දැඩි අධිෂ්ඨානයකින් යුතුව 3න් 2ක් අරගෙන අර ඔහොම කරනවා නම් කවදාවත් වෙන්නේ නැහැ. හරි. දැන් එහෙම වෙනවා නම් දැන් කොවිඩ් වල මරණ අපිට භූම දානය කරන්න කියලා ඒවන්නේ නැහැ නේද? ඒ වගේ හරි. ඒක නිසා ඒක කවදාවත් වෙන්නේ නැහැ. ප්ලෑන් කරලා කරොත් කවදාවත් ලංකාවේ වැඩක් වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්ත තමයි වෙන්නේ. එතකොට මේක අහම්බෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. එහෙමයි පොතේ කියන්නේ. හරි. එතකොට ඒ අහඹුව තමයි එක හා සමාන නීතියක් නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවයක් ඇති වෙලා හදිසියේ නීතියක් පනවා ගන්න ඕන වුණාම අන්න ඒ හරහා එක නීතියක් එනවා. එතකොට ඒ නීතියෙන් හැමෝම පාලනය වෙන්න පටන් ගත්තම අර ගැටලුකාරී తত্ত্বය අඩු වෙලා යනවා. අවම වෙලා යනවා. ඔන්න ඕක ගැන තමයි ඔයාලගේ ඔය අවසාන කොටස අපි කතා කරන්නේ නීති ගැටුම් අවම කිරීම. රයිට් බලන්න ගැටුම් අවම කළ හැකිවන්නේ ව්‍යවස්ථාදායක හෝ අධිකරණ මැදිහත් වීමකින් පමණි. ඇයි? දැන් මම පැහැදිලි කරේ ඒකයි. මොකද ගැටුම තියෙන්නේ කොහේද? නීතියේ. නීතිය අතරයි ගැටුම තියෙන්නේ. එහෙනම් ඒ ගැටුම निराකරණය කරන්න ඕන කවුද? ව්‍යවස්ථාදායකය හරි අධිකරණය හරි. ඒකට හේතුව මොකද්ද? නීතිය නිර්මාණය කරන්න සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ. නීතිය නිර්මාණය කරන්නේ ව්‍යවස්ථාදායකය. ඒ අතර යම් යම් අඩුපාඩුකම් අර්ථ විරහිතභාවයන් විසුළු සහගතභාවයන් හාස්‍ය මතුවීම් තියෙනවා නම් ඒක අර්ථ නිරූපණය කරන්නේ කවුද? අධිකරණය. එහෙනම් ඒ තැන් වලින් අන්න ගැටලුකාරී තත්වයන් අවම වෙන විදියට කටයුතු කරන්න ඒ ආයතන නැත්නම් ඒ ආයතන වල ක්‍රියාකාරීත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය ගුණසේකර කියනවා තෙන්ට ලියා ගන්න තෙන්ට මහාචාර්ය ගුණසේකර කියන කතාව. මහාචාර්ය ගුණසේකරයන් කියනවා නීතියේ එක සමානභාවයක් ඇති කිරීම නීතියේ එක සමානභාවයක් ඇති කිරීම සිදු කළ හැකිවන්නේ නීතියේ එක සමානභාවයක් ඇති කිරීම සිදු කළ හැකිවන්නේ අහඹු ලෙස එය සිදු කළහොත් පමණි. අහඹු ලෙස එය සිදු කළහොත් පමණි. එසේ නොමැතිව දැඩි ප්‍රතිපත්තියානුකූලව සහ ඒකායන අරමුණින් යුතුව එය ක්‍රියාත්මක කිරීම දුෂ්කරය. සර් ඒකායන අරමුණින් යුතුව එය ක්‍රියාත්මක කිරීම දුෂ්කරය. right. එතකොට
දැන් නීති ගැටුම් තත්ත්වය පළවෙනි පොයින්ට් එකේ අපි කතා කරපු ටික තමයි පැහැදිලි කරේ. ඊළඟට දැන් අපි කතා කරන්න හදන්නේ ඊළඟ පොයින්ට් එක මේ ස්වදේශික නීති ප්‍රතික්ෂේප වෙන්න බලපාපු දේවල් මොකක්ද කියන එක. එතකොට මෙතනදී දැන් මේ ස්වදේශික නීතිවල ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙන්නේ ඇයි? ඔයාලා දන්නවා ඉංග්‍රීසීන් 1796 ලංකාවට ආවට පස්සේ ලංකාවේ තිබිච්ච දේශීය භාවිතාවන් සහ දේශීය නීති සිරිත් විරිත් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න එයාලා උත්සුක වෙන්නේ ඒවා එයාලගේ ශිෂ්ටාචාරයට එහෙම නැත්නම් එයාලගේ සම්ප්‍රදායට ඒවා අශිෂ්ටයි කියලා සලකන නිසා. උදාහරණයක් විදිහට උඩරට පැවතිච්ච බහුපුරුෂ විවාහ සේවනයේ ඊළඟට ඉඩම් සම්බන්ධ පැවති සාම්ප්‍රදායික තත්ත්වයන් මේ දේවල් අශිෂ්ටයි කියලා තීරණය කරලා තමයි එයාලා ඒවයින් මිදෙන්න එයාලගේ නීති මූලධර්ම අපේ නීති පද්ධතියට එකතු කරන්න අධිකරණ තීන්දුව මාර්ගයෙන් සහ ව්‍යවස්ථා සම්පාදන කාර්යාලයමගෙන් එකතු වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාවන් නිසා අපේ ස්වදේශීය නීතිවල තිබිච්ච බලාත්මක භාවය අපෙන් හීන වෙලා යන්න පටන් ගන්නවා. රයිට්? දැන් එයාලම ගෙනාපු එයාලගේ යටත් විජිත ප්‍රතිපත්තිය කියලා තිබ්බා යම් යටත් විජිතයක් යටත් කරගත්තයින් පස්සේ ඒ යටත් විජිතය තුල ක්‍රියාත්මක වන නීති සහ ආයතන තවදුරටත් එයාලා ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන යනවා කියලා. මොකෙන්ද ගෙනාවේ? මොන ප්‍රකාශනයෙන්ද ගෙනාවේ? 1799 ප්‍රකාශනය. හරි? එතකොට ඒකට පාදක වුණේ මොන නඩු තීරණයද? කැම්බල් ඇදිලිව හෝල් කියන නඩු තීරණය. 1744. එතකොට මේ ප්‍රකාශනත් එක්ක ඒ ඉංග්‍රීසි මූලධර්මයන් ලංකාවේ ස්ථාපනය කරාට එයාලගේ ඇත්තම අරමුණ උනේ මොකද්ද? ඉංග්‍රීසි නීති මූලධර්ම ටික ලංකාවේ ස්ථාපිත කිරීම. ඒකට එයාලා මොකද්ද කරේ? යම් කාලයක් අපෙන් ගත්තා අපිට අර එකක් පෙන්නගෙන තියාගෙන ඉඳලා ටික කාලයක් අපෙන් ගත්තා. කොච්චර කාලයක්ද? 1796 ඉඳන් 1852 වෙනකන් කාලය එයාලා අපෙන් ගත්තා. මොකටද? එයාලගේ නීති පද්ධතිය ලංකාවේ ස්ථාවර කරන්න. ඒ අතර කාලයේදී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයන් වලට අමතරව උඩරට ප්‍රදේශයත් එයාලගේ ආධිපත්‍යයට යටත් කරගත්තා. හරි. එතකොට මෙන්න මේ වගේ ක්‍රමයන් තුල ඉංග්‍රීසීන් මේ දේවල් එයාලගේ නීති මූලධර්මයන් අපේ නීති පද්ධතියට එකතු කරනකොට අපේ නීති පද්ධතියේ තිබිච්ච දේවල් ටික ටික ෂය වෙන්න පටන් ගත්තා. ඇයි? ඒවා නොදියුණු, ඒවා අශිෂ්ට නීතීන් විදියට සලකලා. ඒතොර ඒකයි ඔය ඊළඟ පොයින්ට් එකේ වලට කියලා තියෙන්නේ. නමුත් යටත් විජිත යුගයේ ස්වදේශීය නීතිවල තිබූ පසුබිම යටත් විජිත පාලකයන්ට අවබෝධ නොවීමෙන් බොහෝ ස්වදේශීය නීති නොදියුණු හා අශිෂ්ට ලෙස සලකා බැහැර කරන ලදී. උදාහරණයක් ලෙස ඒක විවාහ ක්‍රමය පිළිගත් ක්‍රිස්තියානි ආගම් බලපෑම මත ඒක විවාහ ක්‍රමය කියන්නේ මොකද්ද? එක්කෙනයි බඳිනවා. හරි? දැන් අපේ රටේ තිබුණේ කොහොමද? මොකද්ද? බහු පුරුෂ විවාහ සේවනය. එතකොට එක කාන්තාවකට පුරුෂයෙකුටයි. දැන් වෙලා තියෙන එක අනිත් පැත්තනේ. එතකොට විවාහ ක්‍රමය පිළිගත් ක්‍රිස්තියානි ආගම් බලපෑම මත උඩරට පැවති බහු විවාහ ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර සම්බන්ධතාවය අශිෂ්ට ලෙස සැලකීම පෙන්වා දිය හැකිය. රයිට්. ඊළඟ ඩොට් එකට අපි ලියා ගමු. ඔතෙන්ට ලියා ගන්න. තවම එනවනේ ඉතින්. රයිට්. ඔතන ඊළඟ ඩොට් එකට ලියා ගන්න. නඩියක් දෙන්න. තවද විදේශීය අධිකරණවල දේශීය නීති අදාළ කිරීම නිසා තවදුරටත් ඒවායේ විකෘති වීම හා තවද විදේශීය අධිකරණවල දේශීය නීති අදාළ කිරීම නිසා තවදුරටත් ඒවායේ විකෘති වීම හා ප්‍රතික්ෂේප වීම ඇතිවිය.
ප්‍රතික්ෂේප වීම ඇතිවිය. කෙසේ වුවත් නීති පිළිගැටුම් අවම කිරීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් ඇතැම් උත්සාහයන් දරනු ලැබුවද එතනට වරහන් ඇතුළේ දාගන්න උදාහරණ විදියට 1876 වෛවාහක අයිතිවාසිකම් පනත උදාහරණ විදියට 1876 වෛවාහක අයිතිවාසිකම් හා උරුමාඥා පනත ඊළඟට 1923 විවාහක ස්ත්‍රීන්ගේ දේපල පිළිබඳ ආඥා පනත ඒ දෙක උදාහරණ වලට දාගන්න 1923 විවාහක ස්ත්‍රීන්ගේ දේපල පිළිබඳ ආඥා පනත මට විනාඩියක් දෙන්න හොන්න ඊට පස්සේ වරහන් වහලා එමගින් තවත් ගැටුම් නිර්මාණය වීම සිදුවිය. දැන් ඔයාලට ඔතන වෛවාහක අයිතිවාසිකම් එක ගත්තම ඒකෙන්ම කියන්න පුළුවන් තව ගැටුමක් නිර්මාණය වුණේ කොහොමද කියලා. මොකද්ද? දෙවන වගන්තියේ වෙච්ච ගැටුම. හරි. එහෙනම් ඔය අපි ඔතන ලියාගත්තු එක ගැන කතා කරෝතින් විදේශීය අධිකරණවල දේශීය නීති අදාළ කරන්න යනකොට දේශීය නීතියට එයාලා සීමාවන් පනවනවා. ඒ හරහා තවදුරටත් වෙන්නේ මොකද්ද? තවදුරටත් වෙන්නේ දේශීය නීතිය සීමා වෙන එක ප්‍රතික්ෂේප වෙන එක. හරි. එතකොට ඒක වළක්වන්න මේ තියෙන පිළිගැටුම් වළක්වන්න ව්‍යවස්ථාදායකය විසින් තව නීති සම්පාදනය කරා. ඒ හදපු නීති වලිනුත් සමහර තැන් වලින් අන්න තවත් ප්‍රශ්න ඇති වුණා. හරි. රයිට්. ඊළඟට බලන්න. කෙසේ වෙතත් එක සමාන නීති අදාළ කරගන්නේ නම් ජනතාව ඊට විරෝධය නොදක්වන බවද ඒ අනුව අන්තිම කැමැතිපත්‍ර ආඥා පනත ළමුන් දරුකමට හදා ගැනීමේ ආඥා පනත හා වංචා වැළැක්වීමේ ආඥා පනත තුලින් එය මනාව පෙනී යනු ඇත. ඒ කියන්නේ එක හා සමාන නීති පද්ධතියක් හැමෝන්ටම අදාළ කරෝතින් එතනදි ජනතාව ඒකට විරුද්ධත්වයක් දරන්නේ. ඒකට හොඳම උදාහරණය වර්තමානය අදත් ඉල්ලන්නේ අපේ කට්ටිය හැමෝන්ටම එක නීතියක්. හරි. එතකොට ඒකෙන් ඇයි බලාපොරොත්තු වෙන්නේ? එතකොට කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද හැම කෙනාටම එක හා සමාන නෛතික තත්ත්වයක් ක්‍රියාත්මක වන නිසා. නමුත් දැන් තියෙන තත්ත්වය තුල මොකද්ද වෙන්නේ? මුස්ලිම් වරුන්ට එක විදියක්, සාමාන්‍ය නීතියෙන් පාලනය වන අයට තව විදියක්, උඩරට නීතියෙන් පාලනය වන අයට තව විදියක්, තේසවලමේ නීතියේ විවාහක කාන්තාවකට තව විදියක්, ඔය විදියට එක එක කෙනාට එක එක විදියට තමයි නීතිය අදාළ වීම සිද්ධ වෙන්නේ. හැබැයි ඔක්කොම මිනිස්සුયો. එහෙනම් ඔක්කොම මිනිස්සු නම් එක රටක් නම් අපි ඒකීය රාජ්‍යයක් නම් හැමෝන්ටම එක නීතියක් තියෙනවා. හරි. රයිට්. එතකොට ඊළඟ ඩොට් එකට අපි ලියාගමු. නීතියේ පවත්නා එක සමාන බව ඇති කිරීමට උද්ගත වන බාධාවන්ද ඇත. ඒ අතර ජනවර්ග ආගම් හා සංස්කෘතික
අවශ්‍යතාවයන් පිළිබඳ වූ මෑතකාලීන පිබිදීම් අවශ්‍යතාවයන් පිළිබඳ වූ මෑතකාලීන පිබිදීම් හා සිය පෞද්ගලික නීතිවලින් පාලනය වීමට දක්වන ලද කැමැත්ත යන ඒ සඳහා බලපාන ලදී. right අන්න මොකක්ද එතකොට ඔය පොයින්ට් එකේදී අපි කතා කරන්නේ එක හා සමාන නීතියක් තියෙනවා නම් තියෙන ගැටලු අඩු වෙනවා කිව්වනේ කලින් පොයින්ට් එකේ. එතකොට එක හා සමාන නීතියක් ඇති කරන්න යනකොට මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? තමන්ගේ ජන වර්ගය, තමන්ගේ ආගම්, තමන්ගේ සංස්කෘතිය ඉස්සරහට දාගෙන අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. ඇයි? මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින්ම ඒකට පාර කපලා තියෙන නිසා. පැහැදිලි නේද? දැන් ගොඩක් වෙලාවට ඔය අපි මුස්ලිම් ජනතාවගේ ගත්තොත් ගොඩක් කට්ටිය පිකට් කරන්නේ නෑ අපිට එහෙම බෑ අපේ නිදහස අපිට ඕන කියලා කියන්නේ ඇයි? ආගමික නිදහස අපිට ඕන කියලා කියන්නේ ඇයි? කෙලින්ම ආගමික නිදහස ඉල්ලනවා කියලා කියන්නේ එයාලටගේ නීතියත් එයාලට ඔටෝමැටිකලිම හම්බ වෙනවා කියන එක. ඇයි? එයාලගේ ආගමම තමයි නීතිය වෙන්නේ. ඉස්ලාම් දහම තමයි නීතිය. හරි? ඉතින් එතකොට අපිවත් අර වටේ යවලා ප්‍රස්ත්‍යාදු කරලා අපිට පෙන්නනවා මෙන්න මේක තමයි වෙන්නේ. එතකොට ලංකාවේ නීතියේ ක්‍රියාත්මක වීම කොහොමද කියන එක ගැන කතා කරොත් එතන හිස්තන. හරි. ඊළඟට බලන්න නඩත්තු නීති ශේෂ්ත්‍රයේදී මුස්ලිම් නීතියට අදාළව සංශෝධනයන් ඇති නොවීමෙන් විශේෂයෙන්ම මුස්ලිම් දරුවන්ට අදාළ අයිතිවාසිකම් හා රැකවරණය නොලැබීම ප්‍රබල ලෙස දැකිය හැකි වේ. අන්න දැන් මේ උදාහරණයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් නඩත්තු නීති ශේෂ්ත්‍රයේදී මුස්ලිම් නීතියට අදාළව සංශෝධනයන් ඇති වෙන්නේ නැති නිසා මුස්ලිම් දරුවන්ට තියෙන අයිතිවාසිකම් හා රැකවරණය නොලැබිලා යනවා. අපි මේක කතා කරා කොතනද? මොකද්ද නඩු තීරණය? අපි මේක ගැන කිව්වේ හොඳ මම කිව්වේ ටර්නින් පොයින්ට්ස් තියෙන නඩු තීරණයක් කියලා. මොකක්ද ඒ කේස් එක? පැය තාම 72ක් උන්නේ උම්මුල් මර්සුනා එදිරි ඉදිරිව සමාජ් කියන නඩුවනේ. එතකොට මොකද්ද මුස්ලිම් නීතිය තුල තිබිච්ච තත්ත්වය? ඇයි මෙහෙම අපි මේ රැකවරණයක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මුස්ලිම් දරුවෙකුට? මොන හේතුව නිසාද? රැකවරණයක් ඒ අයිතිවාසිකම් තහවුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? ඒ කියන්නේ මුස්ලිම් අයගේ ලේ ඥාති ලේ ඥාතිත්වයට වයෝපූර්ණත්වය නේද සර් 15 නිසා අන්න රයිට් වයෝපූර්ණත්වය කියන එකනේ මුස්ලිම් පිරිමි දරුවෙක් වෙනම් අවුරුදු 15යි අවුරුදු 15න් තමයි යා වයෝපූර්ණත්වයට පත් වෙන්නේ. එතකොට ගෑල් ළමයෙක් නා මුස්ලිම් කාන්තාවක් නා එයාට අවුරුදු 12ට වඩා අඩු වුණත් කාතිවරයක කැමැත්ත ඇතුව විවාහ වෙන්න පවා පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ කියන රැකවරණය මේ කියන අනිත් ළමයින්ට ලැබෙන රැකවරණය අයිතිවාසිකම් නඩත්තු ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ගත්තත් ඒ අයට ලැබෙන්නේ නැහැ. එතකොට නඩත්තු ශේෂ්ත්‍රය පැත්තෙන් ගත්තොත් ඒත් එහෙමයි. ඒත් අයිතිවාසිකම් හා රැකවරණය ලැබෙන්නේ නැහැ මුස්ලිම් දරුවන්ට. එහෙනම් උම්මුල් මර්සුනා ඉදිරිව සමාජ් කියන නඩු තීරණය අපි කතා කරා. ඒ නඩුවේදී අවුරුදු 16ක් වෙච්ච පිරිමි ළමයෙක් නඩත්තු කරන්න පියා බැඳිලා ඉන්නවා කියලා අධිකරණය තීරණය කරනවා. කොයි විදියටද තීරණය කරන්නේ? එතෙන්දී ආබාධිත ළමයෙක් විදියට සලකලා. ඇයි? මුස්ලිම් නීතියට අනුව ආබාධිත දරුවෙක් නඩත්තු කරන්න ඒ පියා ජීවිත කාලයම බැඳිලා ඉන්න නිසා. right? එතකොට බලන්න උඩරට හා තේසවලමේ නීතිවල හිස්තැන් පුරවමින් අධිකරණය බොහෝ අවස්ථාවල පරිපෝෂණය සඳහා භාර්යාවකට හොඳේ භාර්යාවකට ඇති අයිතිය දරුවාගේ නඩත්තු ලබා ගැනීමට දෙමව්පියන්ට ඇති අයිතිය ළමුන්ගේ භාරකාරත්වය වැඩි දියුණු කිරීමට අයිතිවාසිකම් ලබා දීම කාලාවරෝධය සම්තකය
පිළිබඳ රෝම ලන්දේසි නීති මූලධර්ම හඳුන්වා දී ඇත. ඇයි මෙහෙම කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ මේ හිස්තැන් පුරවන්න. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? නීති පිළිගැටුම් අවම කරන්න. අන්න පැත්තකින් නෝට් එකක් දාගන්න. හිස්තැන් පුරවමින් අධිකරණය බොහෝ අවස්ථාවල කියලා කියන්නේ මොකද්ද? අපි කිව්වනේ පටන් ගනිද්දිම මේ කොටස ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය තමයි මේ පිළිගැටුම් මැඩලන්න මැදිහත් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න අධිකරණය හිස්තැන් පිරවීමට මැදිහත් වෙලා තියෙන මොන ශේෂ්ත්‍රයන් වලද? පරිපෝෂණය සඳහා භාර්යාවකට තියෙන අයිතිය කියන ශේෂ්ත්‍රයේදී, දරුවන්ගේ නඩත්තු සම්බන්ධයෙන් දෙමව්පියන්ට ඇති අයිතිය පිළිබඳ ශේෂ්ත්‍රයේදී, ළමුන්ගේ භාරකාරත්වය වැඩි දියුණු කිරීමට අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන්, කාලාවරෝධය සම්බන්ධයෙන්, සන්තකය සම්බන්ධයෙන් අන්න අධිකරණය මැදිහත් වෙලා ඒ තියෙන හිස්තැන් පුරවල තියෙනවා මොකක් යොදාගෙනද? රෝම ලන්දේසි නීතිය යොදාගෙන. එතකොට ඒ අතර තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් අධිකරණය විසින් නැති කරලා තියෙනවා, අවම කරලා තියෙනවා. මොන නීතිය යොදාගෙනද? රෝම ලන්දේසි නීතිය යොදාගෙන. රයිට්. ඔතෙන්ටම ලියාගන්න ඊළඟට එසේම ඇතැම් අවස්ථාවලදී අධිකරණය නිර්මාණාත්මක කාර්යභාරයක්ද ඉටු කරමින් නීතියේ ගැටලු සහගත අවස්ථාවන් අවම කිරීමට උත්සාහ දරනු ලබන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස අබේසුන්දර එදිරිව අබේසුන්දර නඩුවේදී නීතිපති එදිරිව රීඩ් නඩු තීරණය කරමින් ඉස්ලාම් ධර්මය වැළඳ ගනිමින් පළමු විවාහයේ ව්‍යවස්ථාපිත බැඳීම් හා වගකීම් කඩ කළ නොහැකි බවත් ඒ අනුව පළමු බිරිඳට වන අසාධාරණය සලකා බලමින් අධිකරණය ලබා දුන් තීන්දුවෙන් පෙනී යයි. ඔතන අන්ඩර්ලයින් කරගන්න අධිකරණය නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා නීති පිළිගැටුම් අවම කරන්න. අධිකරණය නීති පිළිගැටුම් අවම කිරීම සඳහා නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා කියන එක මාක් කරලා තියාගන්න. ඒකට උදාහරණයක් තමයි අබේසුන්දර කේස් එක සහ නීතිපති එදිරිව රීඩ් කියන නඩු තියෙන්නේ. මොකද්ද නීතිපති එදිරිව රීඩ් එකේදී කිව්වේ? නීතිපති එදිරිව රීඩ් එකේදී මොකද්ද කිව්වේ? මුස්ලිම් ආගමට හැදිච්ච කෙනෙකුට දෙවනි විවාහයක් කරගන්න පුළුවන් කියලා. ඔව් මුස්ලිම් ආගමට බැඳුණු කෙනෙකුට දෙවෙනි විවාහයක් කරගන්න පුළුවන් කියලා කිව්වා. පළවෙනි විවාහය වෙනත් නීතියක් යටතේ කරගෙන තිබුණත් නේ.
එතකොට අබේ සුන්දර කේස් එකේදී මොකද කරේ? එහෙම බෑ කියලා කිව්වා. එහෙනම් එතකොට ඒකෙන්ම තේරෙනවා. ඇයි අතන නීතිපති ඉදිරියව රීඩ් කියන නඩු තීරණය හරහා අවසර දීමෙන් මොකද්ද වෙන්නේ? මිනිස්සු ඉන්ටෙන්ෂනලි දෙවන විවාහයක් කර ගැනීමේ පරමාර්ථය උදෙසාම මුස්ලිම් ආගම වැළඳ ගන්න පටන් ගන්නවා. නේද? එතකොට නෛතිකමය වශයෙන් එතන ඇතිවෙන ගැටලුව මොකද්ද? ව්‍යවස්ථාපිත නීතිය මගින් පළමුවන විවාහය සිද්ධ කරගෙන ඉවර වෙලා දෙවෙනුව මුස්ලිම් නීතිය මගින් දෙවෙනි විවාහය කරගන්න යනවා. එතකොට මේ දෙක අතර තියෙන ඝට්ටණය නැති කරන්න අවශ්‍ය වෙන මැදිහත් වීම කරේ කවුද? ව්‍යවස්ථාදායකයන්ද? නෑ, අධිකරණය. අධිකරණය තමයි තීරණය කරන්නේ මොකද්ද? මෙහෙම කරන්න බෑ, මේක නීති විරෝධී. හරි? යම් පුද්ගලයෙකුට තමන් මුස්ලිම් ආගම වැළඳ ගැනීම ඕකේ. හැබැයි මෙයා යන්නේ මේකට යොමු වෙන්නේ මුස්ලිම් ආගම වැළඳගන්නේ විවාහය පරමාර්ථය අරමුණු කරගෙන දී විවාහය කියන එක අරමුණු කරගෙන නම් ඒක වැරදි. හරි? එතකොට ආගමික නිදහස කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව ඒක කාටවත් බාධාවක් එල්ල කරන්න සීමා කරන්න හැකියාවක් තියෙන ව්‍යවස්ථාවක් නෙවෙයි. නමුත් මෙතන ඒක නෙමෙයි தত্ত্বය. මොකද தত্ত্বය? එයා යන්නෙම දී විවාහය කියන එක කරගන්න. එහෙනම් ඒකට ඉඩ දෙන්න බෑ. හරි? ඒකට ඉඩ දෙන්න බෑ. බලන්න ඊළඟට තවදුරටත් අධිකරණය වාණිජ නීති ශේෂ්ත්‍රයේ සහ දීලික්ත නීති ශේෂ්ත්‍රය අදාළ කරනු ලැබුවේ. ඔතන අදාළ හොඳේ දාල නෙවෙයි අදාළ කරනු ලැබුවේ සමහර ගැටුම් අවම කිරීමට දරන උත්සාහයක් ලෙසය. වාණිජ නීති ශේෂ්ත්‍රයත් ඒ වගේම දීලික්ත නීති ශේෂ්ත්‍රයත් සමහර ගැටුම් අවම කිරීමට අදාළ කරලා තියෙනවා ඇතැම් තැන්වලදී. එතකොට ඊළඟට ඔතන අපි කතා කරනවා කොස්තා ඉදිරිව ලංක බැංකුවකට උදාහරණයක් විදියට ඒකට ලියා ගන්න කොස්තා ඉදිරිව ලංක බැංකුව කියන නඩුවද මෙම නඩුවේදී බැංකු ක්‍රම හා චෙක්පත් පිළිබඳ මෙම නඩුවේදී බැංකු ක්‍රම හා චෙක්පත් පිළිබඳ ඇති වූ ගැටලුව විසඳීම සඳහා ඉංග්‍රීසි නීතිය යොදාගත යුතුයයි තීරණය කරන ලදී. ඉංග්‍රීසි නීතිය යොදාගත යුතුයයි තීරණය කරන ලදී. එතකොට මොකද්ද ඒක කොහොමද අදාළ කරගන්නේ අපි? ඔය පොයින්ට් එකත් එක්ක. මොකද්ද ගැළපීම? රේෂියෝ එක වෙන්නේ මොකද්ද මෙතන? අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? මොන මාතෘකාව ගැනද? නීති පිළිගැටුම් අවම කිරීම නේ. නීති පිළිගැටලු අවම කිරීම ගැන තමයි කතා කරන්නේ. අධිකරණය මොකද්ද කරලා තියෙන්නේ මේ ගැටලු අවම වෙන්න? වාණිජ නීති ශේෂ්ත්‍රයක් දීලික්ත නීති ශේෂ්ත්‍රයත් අදාළ කරලා තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔයාලා මෙතන මාක් කරලා තියාගන්න. මේ වාණිජ නීති ශේත්‍රය කතා කරන්නේ ඉංග්‍රීසි නීතිය තුල. දීලික්ත නීති ශේත්‍රය කතා කරන්නේ රෝම සහ රෝම ලන්දේසි නීති ශේත්‍රය තුල. එතකොට මේ ඉංග්‍රීසි නීති ශේත්‍රය වාණිජ කියන එකේදී බැංකු ක්‍රම සහ චෙක්පත් කියන එකට අදාළ වෙන්නේ වාණිජ නීති ශේත්‍රයේ එක පැතිකඩක්. වාණිජ නීතිය. ඔයාලා මේක ඉගෙන ගන්නවා level 6 වලදී සහ 60 වෙනි ෆයිනල් වල commercial law කියන subject එක යටතේ. එතකොට මෙන්න මේ වාණිජ නීති ශේත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා නම් ඒකේ තියෙන සියල්ලම සඳහා ඒ තියෙන හිස්තැන් ගැටලුකාරී තත්ත්වයන් සඳහා අදාළ කරගන්න ඕන මොකක් කියලාද කොස්තා ඉදිරිය ලංක බැංකුව නඩුවේදී කියන්නේ? ඉංග්‍රීසි නීතිය. එහෙනම් ඉංග්‍රීසි නීතියේ තියෙන විසඳුම් මේ සඳහා ගැටලු සඳහා අදාළ කරගත යුතුයි මොන ශේත්‍රයේද? වාණිජ නීති ශේත්‍රයේ. පැහැදිලිද? එතකොට මොකද්ද වෙන්නේ? ගැටලුකාරී තත්ත්වයන් අවම වෙනවා. ඇයි? මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ලංකාවේ නීතිය ඒ සඳහා ප්‍රතිපාදන නැත්තම් අන්න යන්න පුළුවන් කොහාටද? වාණිජ නීති ශේෂ්ත්‍රයෙන් ඉංග්‍රීසි නීතියේ තියෙන ප්‍රතිපාදනයන් ගෙනලා ඒ ගැටලුව විසඳන්න පුළුවන්. ඊළඟට ඩැනියල් එදිරියෝ ජොහන්ස් අප්පුවාම ඒකට ලියා ගන්න මෙහෙම. මෙහිදී විසඳිය යුතු ගැටලුව කෙරෙහි දීලික්තමය වගකීමක්
මෙහිදී විසඳිය යුතු ගැටලුව කෙරෙහි දීලික්තමය වගකීමක් පවතින බව දක්වා රෝම ලන්දේසි නීතිය අදාළ කළේය. එහෙනම් ඔතනදී රෝම ලන්දේසි නීතිය දීලික්ත නීති ශේෂ්ත්‍රය තුල තියෙන නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ දීලික්ත නීතිය අදාළ වෙන්නේ රෝම ලන්දේසි නීතිය. මේක ඉංග්‍රීසි නීතිය වුණා නම් මේක තෝරත නීතිය වෙනවා. හරිද? හැබැයි දීලික්ත කියන එක තියෙන්නේ රෝම ලන්දේසි නීතියේ. එතකොට යම් ආකාරයක දීලික්තමය වගකීමක් සම්බන්ධයෙන් අදාළ කරන්න ඕන රෝම ලන්දේසි නීතිය දීලික්ත නීති ශේෂ්ත්‍රයේ හිස්තනක් තියෙන විට ඩැනියල් එදිරිව ජොහන්නස් අප්පුහාම කියන නඩු තීරණයෙන් ඒක පැහැදිලි වෙනවා. බලන්න අවසාන වශයෙන් පැවසිය හැක්කේ ලංකාව තුළ විවිධ ජාතීන් ආගම් හා ඒහා සබැඳී සංස්කෘතින් වල පැවැත්ම නිසා නීති ක්ෂේත්‍රය තුළද නෛතික බහුවාදයක් ඔතන නිර්මාණය වී ඇති බවත් එය තවදුරටත් උග්‍රවීමට විවිධ හේතු දායක වූ බවන් එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේද හඳුනාගත හැකි බොහෝ නීති ගැටුම් හා විෂමතාවයන් පවත්නා බවත්ය හඳුනාගත හැකි වේ කියන කපලා දාලා බවත්ය. කෙසේ නමුත් මෙම ගැටුම් මගෙන් ලංකාවේ ජීවත් වන ජනතාවට නිසි රැකවරණය නොලැබෙන බැවින් බොහෝ අයිතිවාසිකම් යටපත් වීම හේතුවෙන් මතුවී ඇති තත්ත්වය යහපත් නොවන බව පෙනී යයි. එසේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවටද තර්ක කළ හැකිය. ඒ අනුව මෙම ගැටුම් අවම කිරීමට ව්‍යවස්ථාදායක හා අධිකරණය සතු කළුය නෙමේ කාර්යභාරය සුවිශේෂී එකකි. 12 වන ව්‍යවස්ථාවෙන් කියන්නේ මොකද්ද? අත උස්සන බලන්න දන්නවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවෙන් කියන්නේ මොකද්ද? දැන් පෙල්ලන්න එපා. ඔන්න බලනවා. මොකද කියන්නේ? තමා කැමති විශ්වාසයක් අදහන්න මේ දරන්න නිදහස තියෙන මේ රැස් වෙන්න නෑ. හෘද සාක්ෂිය නිදහසද සර්? හෘද සාක්ෂියේ නිදහසක් නෙමෙයි. කැමති ලබ්ධියක් ආගමක් ඒක නෙමෙයිනේ. හැමෝටම එක වගේ සලකන්න ඕනේ කියන කතාව නෙමෙයි. අන්න ඒක නම් ටිකක් ළඟට ආවා. හැබැයි හරියටම හරි නෑ. ආගම ජාතිය ඒවා හේතු කරගෙන වෙනස් කොට සලකන්න බෑ. ඔව් ඒක තමයි. කවුරු හරි කිව්වා වෙන කවුද කතා කරේ? තව කෙනෙක් කතා කරන්නේ? විපුලේ? ඔය විපුලේ මොකද කිව්වේ? සර්වසාධාරණද? සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම්. දෙල්ලේ හොයාගත්තද තියෙන දැන්? මේස උඩ තියෙන නිසා පෙල්ලගෙන බලනකොට පේන්නේ නැති නිසා මේස යට තියාගෙනද කොහෙද බලන්නේ? ඒත් වැරුණාට කොහෙද මං හිතන්නේ හොයාගන්නනේ. හරි. සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම්. හරි. සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හැමෝන්ටම එක හා සමාන විදියට නීතිය අදාළ වෙන්න ඕන කියන එකද? නෑ. හොඳට මතක තියාගන්න සර්වසාධාරණත්වයේ අයිතිවාසිකමෙන් අදහස් වෙන්නේ කියවෙන දේ තමයි සමානයන්ට සමාන ලෙසත් අසමානයන්ට අසමාන ලෙසත් නීතිය අදාළ වෙන්න ඕන. නැතුව හැමෝන්ටම සමාන ලෙස නීතිය අදාළ වෙන්න ඕන කියන එක නෙමෙයි. සර්වසාධාරණත්වයේ අයිතිවාසිකමෙන් කියවෙන්නේ සමානයන්ට සමාන ලෙසත් අසමානයන්ට අසමාන ලෙසත් නීතිය අදාළ විය යුතුයි. හරි. ඒක නිසා තමයි ඔයක හොදටම ඔය 12 වන ව්‍යවස්ථාවෙන්ම පෙන්වන්න පුළුවන් උදාහරණයක්. මොකද්ද? බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ළඟ තියෙනවා නම් 12 එකෙන් තමයි කියන්නේ නීතිය පසඳලීමද නීතිය රැකවරණයද සර්වසාධාරණ විය යුත්තේය. හැබැයි 12 4න් කියනවා කාන්තාවන්ට ළමයින්ට අබල තැනැත්තන්ට විශේෂ විධිවිධාන සැලැස්වීමට මේ ව්‍යවස්ථාවන්ගෙන් කිසිවක් බාධාවක් නොවිය යුත්තේය. හරි. ඒ කියන්නේ
එතකොට එතනින්ම පැහැදිලිව පේනවා විශේෂ පුද්ගලයන් විදියට නම් කරලා තියෙනවා කාන්තාවන්ට ළමයින්ට සහ අබල තැනැත්තන්ට. එහෙනම් අන්න සමානයන් කියන කොටසට සමාන විදියට ඒ කියන්නේ දැන් ඔයාලා අපි ගත්තොත් මමත් අපි කට්ටිය ගත්තොත් සමානයන් විදියට ගන්න පුළුවන් නේද? අපි හැමෝන්ටම සමානයන් කියලා කතා කරලා එකම නීතියක් අදාළ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ත්‍රී පුරුෂ කියලා ගත්තොත් අන්න වෙන් කර ගන්න පුළුවන්. එතකොට අසමානතාවයක් ඇති වෙනවා. එතකොට එතනදී ඒ විශේෂ විධිවිධාන සලස්වන්න 12/4 ව්‍යවස්ථාව අවසර දීලා තියෙනවා. හරි. එහෙනම් සමාන වන තැනකදී ඒ සමාන නීති අදාළ වෙන්න ඕන. අසමාන වන තැනදී අසමානයන් අසමානව තමයි නීති අදාළ වීම සිද්ධ වෙන්නේ. right? හැමෝන්ටම එහෙම නැතුව එක හා සමාන විදියට නීති අදාළ වෙන්න කරන්න බෑ. right? එතකොට ඕක මේ නීති පිළිගැටුම් නැත්නම් මේ තියෙන නීති ගැටලු නිසා අභ්‍යන්තර නීති ගැටලු නිසා පුද්ගලයන්ගේ කඩ වෙනවා. ඕක පැහැදිලිවම දකින්න පුළුවන් මොකද්ද? ළමා විවාහ සහ අවම විවාහ වීමේ වයස කියන එකත් එක්ක. හරි. එතකොට ඔන්න ඔය ටික ගැන තමයි ඔයාලා ඔය තියරි ටික පාඩම් කරගන්න. තියරි ටිකත් එක්ක තමයි අපි රිවිෂන් එකේදී කතා කරන්නේ උත්තරේට කොහොමද ගැලපෙන්න ඕන. උත්තරේ තියෙන පාර්ට් එක පොතේ නෑ. ඒක තියෙන්නේ තමන්ගේ ලිවීමේ හැකියාව මත. හරි. දැන් නීති පිළිගැටුම් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයාලට? මොකද රාජ්? නීති පිළිගැටුම් ඉවරද මෙතන? ඔව් නීති පිළිගැටුම් ඉවරයි. නීති පිළිගැටුම් ඉවරයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ප්‍රශ්නයක් නෑ සර් මේ චුට්ටක් ලියා ගන්න එක කියන්න. ප්‍රශ්න නෑ ලියා ගන්න බැරිනේ. ඩැනියෙල් එරෙහිව ඒක ගොඩක් තියෙනවද වන්දි? නෑ අර ඩැනියෙල් එරෙහිව ජොහන්ස් අපහම ඒක කේස් එකද? ඔව් ඒකේ පවතින බව දක්වා ඉතින් ඉහට ලියා ගන්න බැරිද? වගකීමක් පවතින බව දක්වා. පවතින බව රෝමලන්දේසි කලකලේ රෝමලන්දේසි නීතිය අදාළ කරේ. ඔව්. අදාළ කියන්නේ. රෝමලන්දේසි හරි නීතිය සර් අදාළ. thank you. right. එහෙනම් අපේ පටන් ගමු ඊළඟ ටියුට් එක. right ගන්න බලන්න ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ හැඳින්වීමක් එකේ පූර්ව යටත් විජිතයකේදී යුක්තිය පසඳලීම කියන ටියුට් එක එතෙන්ට යන්න කලින් මේ ප්‍රශ්නේ ලියා ගන්න. කලින් කරපු එකට අදාළවද මේකට අදාළවද? නීති පිළිගැටුම් වලට අදාළව. කොට ලියා ගන්න මොකක්ද අයියා කියුටියුට් එක? හා කියුටියුට් එක නම් මොකද්ද? ඕස මොකක්ද කිව්වේ? ටියුට් එකද? ටියුට් එකද? ඔව්. දීපාක්ෂිකානන්ගේට එක මං දාලා නැද්ද? මම දැන් ටියුට් එක දැම්මේ හොඳේ. ඒක හරි. කාටද තිලිනටත් නැද්ද? නෑ මං හිතන්නේ මට තියෙනවා මට දැන් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මගෙන් ඇහුවනේ අද මේක නේද කරන්න කියලා. ඕ ඒක හරි සර් හරි. හොයාගන්න බැරි ප්‍රශ්නක් වෙනවා. ඒක තමයි සෑහෙන්නම් භයානක ප්‍රශ්න. බලාගෙන දැන් ඔක මෙහෙමයි හොඳේ. දැන් ඇත්තට මේක අන්න ඒක මත කරපු එක හොඳයි. මොකද දැන් ඔය
ප්‍රශ්නයක් ගත්තට පස්සේ අපි පාඩම සිලෙක්ට් කරගන්න ඕනනේ. එතකොට දැන් ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් වගේ එකක අහන ප්‍රශ්නය අදාළ වෙන පාඩම මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න එක හරි ලේසි. හරි. හැබැයි අපි ගත්තොත් දැන් ලීගල් මෙතඩ් වලදී වගේ රෝමන් ලෝ වල සබ්ජෙක්ට් එක වගේ ගත්තොත් ඒ වයිදී පාඩම සිලෙක්ට් කරගන්න එක හරිම අමාරු වැඩක්. හරි. ඒක නිසා ඒ තැන්වලදී හරි ප්‍රවේශම් සහගතව පාඩම සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ අපෙන් මේ අහලා තියෙන ප්‍රශ්නේ අහන්නේ මොන පාඩමින්ද කියන එක සිලෙක්ට් කරගන්න. මොකද ඔයාලා පාඩම් කරගෙන යන ඒරියා එකත් එක්ක ඒක සමහර විට පැටලෙන්න පුළුවන්. හරි. දැන් ඒක ගොඩක් අවස්ථාවලදී වෙනවා. දැන් ඕක ඉන්ට්‍රොඩක්ෂන් වල ගොඩක්ම වෙන්නේ 6 සහ 7 කියන පාඩම් දෙකෙන් ප්‍රශ්න දෙකක් දීලා තියෙන එකක් දීලා තියෙන වෙලාවක දෙකක් නෙවෙයි එකක් දීලා තියෙන වෙලාවක. එතකොට ඒක ගොඩක් වෙලාවට අහන්නේ හරි සියුම්. ඒ කියන්නේ මේකේ අපි කතා කරන්න ඕන විවස්ථා සම්පාදනය මගින්ද එහෙම නැත්නම් අධිකරණ තීරණ මගින්ද මේ ඉංග්‍රීසි නීති මූලධර්ම අදාළ කරන්න ඕන. එතකොට ඒක හරි සියුම්ම තමයි අපෙන් අහන්නේ. අර ඒ වගේ තැන්වලදී හරි ප්‍රවේශම් වෙන්න ප්‍රශ්න තෝරගනිද්දි 100%ක්ම ෂුවර් ප්‍රශ්න ටික ඉස්සෙල්ලා වෙන් කරගන්න. ප්‍රශ්න 5 වෙන් කරගන්න. ඊට අමතරව ලියන්න පුළුවන් කියලා හිතන තව ප්‍රශ්න දෙකක් අයින් කරගන්න. හරි. එතකොට ඔයාලා 100%ම තියෙන ප්‍රශ්න 5ට තමයි උත්තර ලියන්නේ. හරි. හැබැයි වැරදිලාවත් මොනවා හරි හේතුවක් නිසා ආපහු ප්‍රශ්න ටික කියන්නේ එකපාරක් නෙමෙයිනේ කියවන්නේ. දෙපාරක් කියවනවනේ අපි ගත්ත ගමන්. හරි. එකපාරක් නම් කියවලා කවදාවත් ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. අනිවාර්යයෙන්ම පළවෙනි පාරෙන් කරගන්නේ පාඩමට අදාළව ලියන්න පුළුවන් කියලා හිතන විදිහට ප්‍රශ්න ටික මාක් කරගන්න එක. මම මේක ලියනවා කියලා. දෙවෙනි පාර කියවන එකෙන් තමයි තීරණය කරන්නේ මේක ලියන්න පුළුවන්ද බැරිද. අන්න ඒකයි මම කිව්වේ පළවෙනි පාර ප්‍රශ්න 7කට යන්න. ඒ ප්‍රශ්න 7න් ඊට පස්සේ දෙවෙනි පාර තමයි 5 වෙන් කරගන්න. හරි. තේරුණාද? එතකොට එහෙම තමයි අර ලියන්න විතර තියෙනවා. ඔක්කොම ප්‍රශ්න 10ක් විතර තියෙනවා. 8ක් තියෙනවා. ප්‍රශ්න 8ක් තියෙනවා. ප්‍රශ්න 8න් 5ක් තමයි ලියන්න තියෙන්නේ. එතකොට සමහර ඒවා එනවා 7න් 4ක් ලියන්න. එතකොට කොහොම කරත් ප්‍රශ්න 3ක් අතහරිනවා. හරි. හැබැයි ප්‍රශ්න 8න් 5ක් ලියන්න ආවොත් වැඩි ලකුණක් ගන්න පුළුවන්. 7න් 4ක් ලියන්න ආවොත් ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයට සෑහෙන ලියන්න වෙනවා. right. ලියාගන්න මේ ප්‍රශ්නේ විවිධ නෛතික වටිනාකම් සහිත විවිධ නීතික්‍රම අදාළ වීම ශ්‍රී ලංකාවේ නීතිවල ඒකමතිකභාවයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඉස්මතු කර ඇත. අයන්න ශ්‍රී ලංකාවේ නීති අදාළ කිරීමේදී විෂමතාවයන් සිදු වී ඇති අවස්ථා පිළිබඳ නිදසුන් ඉදිරිපත් කරමින් මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන්න. දෙවෙනි එක ඒ කියන්නේ ආයන්න අසාධාරණකම් සිදුවීම අවම කරමින් නීති අදාළ කිරීමේදී ඒකමතිකභාවයක් ඇති කිරීම සඳහා
ඔබ යෝජනා කරන නීති සංශෝධන මොනවාද? ඔබ යෝජනා කරන නීති සංශෝධන මොනවාද? රයිට් ඔන්න දැන් අර ගිය සරවල්ල ලැබුවා වගේ ආයන්නටයි ලියන්න පොඩ්ඩක් මෙන්න මෙච්චර විතර චුට්ටක් ඉතුරු කරලා ඔක්කොම ටික කලින් කතා කරලා එවන්න එපා හොඳේ. ආයන්න වෙන්වෙන්ව තමයි එවන්න ඕනේ. හරිද? එතකොට ඒකට ඔයාලා කතා කරනකොට ඒකට ඉන්ට්‍රොඩක්ෂන් එක, ආන්සර් එකේ බොඩි එක, කන්ක්ලූෂන් එක, යෝජනා ටික වෙන වෙනම තියෙන්න ඕන ආන්සර් එකේ පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන විදියට. හරි? sorry right එතකොට ආයන්න වෙන් කරලා හැඳින්වීමක් දාලා ඒකේ බොඩි එකට කතා කරන්න ඕන තැන් හඳුනගෙන අවස්ථාවන් හඳුනගෙන යෝජනාවන් වලට නීති සංශෝධනයන් වලට දෙන්න පුළුවන් මොනවද කියන එක බලලා ඔය අපි කතා කරපු පාඩමත් එක්ක හොඳට ඉස්සෙල්ලා පාඩම් කරන්න. ඉස්සෙල්ලා පාඩම් කරලා පැය භාගයට උත්තරේ ලියන්න. හරි ස්ටොප් වොච් එකක් හරි එහෙම නැත්නම් ෆෝන් එක හරි මොකක් හරි නැත්නම් ඔරලෝසුවේ හරි වෙලාව බලාගෙන පැය භාගයකට උත්තරේ හදලා උත්තරේ ලියා ගන්න. උත්තරේ ලියන්න. පාඩම් කරලා ලියන්න, පොත පෙරලලා ලියන්න යන්න එපා. ඒක තේරුමක් නැහැ. හරි ඔයාලට අවංක වෙලා වැඩේ කරන්න. ඉස්සෙල්ලා පාඩම් කරන්න. කාල තියෙනවනේ. පාඩම් කරගන්න සතියක් දවස් 4ක් 5ක් විතර තියෙනවා. එතකොට ඒ කාල සීමාවේ පාඩම් කරගෙන තනියෙන් උත්තරේ ලියන්න. අමතක වුණා මට මේක මතක නැහැ කියලා පොත බලන්න එහෙම යන්න එපා. ළඟ පොත තියාගන්නවත් එපා. පොත තියෙන එහා කාමරේ නම් ඔයාලා තව කාමර දෙකක් විතර එහා පැත්තට ගිහලා උත්තරේ ලියන්න. හරි? එහෙම නැත්නම් වැඩ කරන තැන නම් ඉන්නේ පොත ගෙදරනේ. අන්න එන වැඩ කරන තැන පොඩි බ්‍රේක් එකක් හම්බ වුණා එතෙන්දි පුළුවන් නම් උත්තරේ ලියන්න. පැය භාගයයි. right. දැන් ගමු අපි අනිත් ටියුට් එක ගන්න අපි මම ඔයාලට දීපු එක පූර්වයටත් විජිත යුගයේ යුක්තිය පසඳලීම. එතකොට අර ස්වදේශීය නීතිවල තත්කාලීන වර්ධනයන් කියන ටියුට් එක අපි නිකන් කියව ගන්න ඕනද? ඇයි ඒක අපි කතා කරානේ? කවදද? අයි අර කැට් 1 කියලා එකක් තිබ්බේ. මීට මාසෙක විතර කලින්. බලාගෙන කියන් පස්සේ මේ චිප් එකක් හයි කරන්න වෙන කට්ටියට නේ මෙමරි චිප් එකක්. ඇයි දැන් වෙන මොකුත් ඕනේ නැහැ. දැන් මේ අපි සඳුදා ක්ලාස් එක පටන් ගන්නකොට ඕක ටියුට් එක අපි අතෑරියම මේ මම අහලානේ කරා නේද කියලා අහලාමනේ මම කරේ. මතකනේ? හරි ගන්න පූර්වයටත් විජිත යුගයේ தত্ত্বය අතරින්නේ මොනම එක පාඩමක්වත් අතරින්නේ නැහැ. හැම එකම කරනවා. දැන් ඔයාලට අතරලා තියෙන්නේ උඩට නීතිය දේශවලමේ සහ පළවෙනි පාඩම් කියන ටික. එතකොට excuses නැහැ. මොකද මොන මේ ප්‍රශ්නාවත් විභාගයට ඔයාලට දැන් පාඩම් ඔක්කොම ටික කවර් වෙනවා. ඒක නිසා. හරි. එතකොට පාඩම් කිරීමේ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. right. පූර්වයටත් විජිත යුගයේ යුක්තිය පසින්දලීම. දැන් මේක ගැන කතා කරන්න යනකොට මෙහෙමයි. හරි. පූර්ව යටත් විජිත යුගයේ යුක්තිය පසඳලීම. මේ මාතෘකාව හරිම ලේසි. යුක්තිය පසඳලීම. ඒ කියන්නේ අනිත් ඒවාට සාපේක්ෂව මේක ටිකක් ලේසි. ඒක නිසා මේකෙන් අහන ප්‍රශ්නය අතහැර ගන්න එපා. හරි? මොකද මේකේ තියෙන්නේ ඔහේ ලියාගෙන යාමක් විතරයි. එතකොට මේකට ලකුණු ගන්න තියෙන මේ අවස්ථාව ඉඩකඩ අපිට වැඩි. ඒක නිසා මේ ප්‍රශ්නයෙන් අහනවා නම් මේ ප්‍රශ්නේ අපි අතාරින්න හොඳ නැති ප්‍රශ්නයක්. අපෙන් අහලා තියෙනවා නම් මේක ඔයාලගේ අනිවාර්ය ප්‍රශ්නයක් ලියන්න තියෙන ප්‍රශ්නයක් විදියට සිලෙක්ට් කරලා තියාගන්න. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි ඔයාලා පෙළලා බලලා තියෙනවා නම් introduction to the law of Sri Lanka පොතේ second block එකේ පාඩම් ටික එතන 12 වෙනි පාඩමේ ඉඳන් 15 වෙනි පාඩමට එනකන් අහන්නෙම මේ යුක්තිය පසඳලීමේ තත්වයන් පිළිබඳව. එතකොට
පාස් පේපර්ස් වල ගොඩක්ම අහලා තියෙන්නේ අද අපි මේ කතා කරන මාතෘකාව. මේ පාර දෙයනේ කියලා අපේ වෙලාව හොඳ වෙලා මේකෙන් මැහුවොත් වැඩේ ගොඩ. හරි? ඒක නිසා දැන් මම තව එක පාඩමක් කරනවා එකේ. එන්න පුළුවන් කියලා හිතන වැඩිපුරම එන්න පුළුවන් කියලා හිතන පාඩම. එතකොට ඒකෙදිත් ඒ යුක්තිය පසඳලීම කියන දෙක කරනවා. ඊළඟට අනිත් සබ්ජෙක්ට් එකේ අවශ්‍ය පාඩම් ටික කරලා අපි වෙලාව අනුව ඉතුරු වෙන පාඩම් ටික කවර් කරනවා. හරි? මම ටාගට්ස් පාඩම් ටික ඉස්සෙල්ලා කවර් කරන්න නිසා තමයි මේ ෂෙඩියුල් එකේ යන්නේ. රයිට්. එතකොට දැන් పూర్ව යටත් විජිත යුගයේ යුක්තිය පසඳලීම කියන මාතෘකාව ගැන කතා කරනකොට මෙතන කතා කරන්නේ උඩරට රාජධානිය තුල. එහෙමත් නැත්නම් රට අභ්‍යන්තරයේ උඩරට රාජධානිය තුල යුක්තිය පසඳලීම. යුක්තිය පසඳලීම. හරි? මේ මාතෘකාව කැටියෙන්ම මම කියන්නම්. මේ අපිට කතා කරන්න තියෙන්නේ උඩරට රාජධානිය තුල යුක්තිය පසඳලීම. එහෙනම් තව කොහෙද අපිට තියෙන්න ඕන? උඩරට රාජධානිය කිව්වම මේකේ රට අභ්‍යන්තරය කිව්වම මොහොදුබඩ ප්‍රදේශවල යුක්තිය පසඳලීම කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒක ගැන අපි මෙතනදී කතා කරන්නේ නැහැ. මේ පාඩමේ අරමුණ වෙන්නේ උඩරට රාජධානිය තුල යුක්තිය පසඳලීම. එහෙනම් සාමාන්‍යයෙන් పూర్ව යටත් විජිත යුගයේ යුක්තිය පසඳලීම කියන මාතෘකාව ගත්තොත් මේක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. right? ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි එකක් මුහුදුබඩ ප්‍රදේශවල. ඒ කියන්නේ 1505ට පෙර යුක්තිය පසඳලීම. යුක්තිය පසඳලීම. අනිත් එක තමයි 1815ට පෙර රට අභ්‍යන්තරයේ නැත්නම් රට අභ්‍යන්තරයේ යුක්තිය පසඳලීම. පැහැදිලිද? හරි. ඒතර මෙතනදී 1505ට පෙර යුක්තිය පසඳලීම නම් මෙතනදී අපි කතා කරන්නේ පහත රට. එහෙම නැත්නම් මුහුදුබඩ ප්‍රදේශවල යුක්තිය පසඳලීම ගැන. හරි. නමුත් මේ පාඩමේ අරමුණ වෙන්නේ උඩරට ප්‍රදේශවල යුක්තිය පසඳලීම කියන මාතෘකාව. එතකොට ඒ යුක්තිය පසඳලීම පිළිබඳව තමයි එහෙනම් අපි කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි කොටස ගැන තමයි අපි කතා කරන්නේ. දැන් මෙතනදී මේ දෙවන අවස්ථාව එහෙම නැත්නම් මේ උඩරට නීතිය තුල මේ යුක්තිය පසඳලීම ගැන කතා කරද්දී යුක්තිය පසඳලනු ලැබූ ආකාරය කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ ඒ කාලේ ලියපු රචනා එහෙමත් නැත්නම් ලේඛන. හරිද? එහෙනම් මේ යුක්තිය පසඳලනු ලැබූ ආකාරය හොයාගන්න අන්න අපිට වැදගත් වෙනවා මොනවද? රචනා. ලේඛන කියලා ගමු අපි. හරි? ලේඛන සහ රචනා. ලේඛන සහ රචනාවන් වැදගත් වෙනවා. එතකොට මේ රචනාවන් ලේඛන සහ රචනාවන් කියලා ගත්තට පස්සේ මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සිංහල හා බ්‍රිතාන්‍ය ලේඛකයන් විසින් ලියපු ඒවා. සිංහල හා බ්‍රිතාන්‍ය ලේඛකයන් විසින් ලියන ලද ද. අනිත් පැත්තෙන් බ්‍රිතාන්‍ය මූලාශ්‍ර. right? මෙතන ගොඩක්ම සිංහල හා බ්‍රිතාන්‍ය කිව්වම මෙතන අපි වැඩිපුරම කතා කරන්නේ සිංහල පැත්ත. එතකොට මෙතන සිංහල පැත්තට අපිට ගන්න පුළුවන් ප්‍රධාන මූලාශ්‍රය තමයි නීති නිගණ්ඩුව කියන එක. right? නීති නිගණ්ඩුව. right? ඊළඟට බ්‍රිතාන්‍ය මූලාශ්‍ර ගැන අපි කතා කරොත් මෙතන තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් රොබර්ට් නොක්ස් කියපු දේවල්, ජෝන් ඩොයිලි කියපු දේවල්, එෆ්.ඒ. හේලි කියපු දේවල් පොත් කීපයක් තියෙනවා මෙතන. අපිට සාමාන්‍ය උදාහරණ 4ක් විතර මෙතෙන්ට ගන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේ මූලාශ්‍රයන් වලට අනුව උඩරට රාජධානියේ යුක්තිය පසඳලීම පිළිබඳ තියෙන සුවිශේෂී ලක්ෂණයන් මේ පාඩමේදී අපි කතා කරනවා. ඒ අනුව උඩරට රාජධානිය තුල
උඩරට රාජධානිය තුල යුක්තිය පසඳලීමේදී රාජධානිය තුල යුක්තිය පසඳලීමේදී ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකක් වැදගත් වෙනවා. ඒ එක කොටසක් තමයි නිලධාරී පැලැන්තිය. එහෙම නැත්නම් රජු ප්‍රමුඛ නිලධාරී පැලැන්තිය. ඊළඟට අනිත් පැත්තෙන් ආයතන පටිපාටිය නැත්නම් ආයතනය තේරාවලිය නැත්නම් ආයතන දූරාවලිය. ආයතන දූරාවලිය. හරි. ඊට අමතරව ඔය අපිට මේ දෙකට අමතරව තවත් පොඩි කොටසක් තියෙනවා. ඒ තමයි පටිපාටිය කියන එක. පටිපාටිය කියලා කොටසකුත් තියෙනවා තුන්වෙනි කොටස විදියට. ඒක ඊතරම්ම ලොකු මාතෘකාවක් නෙමෙයි. නමුත් ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ මෙන්න මේ දෙක ගැන. මේ දෙක ගැන තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. ආයතන දූරාවලියයි රජු ප්‍රමුඛ නිලධාරී පැලැන්තිය ගැන. ඒක නිසා ඒ දෙක ගැන හොඳටම බලා ගන්න. හැබැයි එහෙම කියලා මේක අතරින් නැත්නම් මේක පොඩි කොටසක් තියෙන නිසා මේකත් බලාගෙන යන්න. පටිපාටිය. right. එතකොට ඔන්න ඔය කියන ඒරියා එක ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. පටිපාටිය. එතකොට මෙතනදී අපිට එහෙනම් සිද්ධ වෙනවා ඉස්සෙල්ලම බලන්න මේ යටතේ අපිට කතා කරන්න තියෙන නිලධාරී පැලැන්තිය ගැන. නිලධාරී පැලැන්තිය. ප්‍රශ්නයක් තියෙනවද ගලා යාමේ? තේරුම් නැති දණක් තියෙනවද? ඒක එහෙම වුණේ ඇයි කොහොමද කියලා හරි මොනවා හරි ගැටලුවක් තියෙනවද? නෑ. හරි. එහෙනම් නිලධාරී පැලැන්තිය ගැන කතා කරන්න හදන. ඒ කියන්නේ මොකද්ද? උඩරට ප්‍රදේශවල යුක්තිය පසින්දලීම සඳහා හිටපු නිලධාරීන් කවුද? මේක ගැන තමයි මේ කියන්න හදන්නේ. එහෙනම් මේ උඩරට ප්‍රදේශවල යුක්තිය පසින්දලන්න මොන කාලෙද? පූර්ව යටත් විජිත යුගයේ කාලේ. එතකොට ඒ කාලය තුල යුක්තිය පසින්දලීම සඳහා උඩරට හිටපු නිලධාරී පැලැන්තිය කවුද? එයාලට තිබුණු බලතල මොනවද? එයාලා මොනවද කරේ? ඔන්න ඔය ගැන තමයි අපිට මේ මෙතනදී කතා කරන්න තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලම මේකේ ප්‍රධානියා වෙන්නේ කවුද? රජු. right. එහෙනම් ඉස්සෙල්ලම අපි කතා කරන්නේ රජු ගැන. හරිද? ඊළඟට අපි කතා කරනවා මෙතන ඉන්නවා අපිට කතා කරන්න රජුගෙන් පටන් ගත්තම පස් දෙනෙක් ගැන කතා කරන්න තියෙන රජුගෙන් ඉඳන් ගත්තම. එතකොට අපි මෙහෙම බෙදාගත්තොත් රජුගෙන් පටන් ගත්තම එයා තමයි පළවෙනිය. දෙවෙනිය වෙන්නේ අධිකාරම්වරුන්. ඊළඟට අපි කතා කරනවා අධිකාරම්වරුන්ගෙන් පස්සේ දිසාවේවරුන් ගැන. එයාලා තමයි තුන්වෙනි කට්ටිය. දිසාවේවරුන්. ඊළඟට අපි කතා කරනවා වෙනත් තානාන්තර ප්‍රධානීන් ගැන. ඊළඟට අපිට අන්තිමටම තියෙනවා කතා කරන්න කවුරු ගැනද? සුළු නිලධාරීන් ගැන. right. ඉස්සෙල්ලා අපි එහෙනම් ඔය ටික ගැන කතා කරලා ඉමු. ඊළඟට අපි යමු අපේ දෙවෙනි කොටස වෙච්ච අධිකරණ ආයතන ක්‍රමයන් පිළිබඳව කතා කරන්න. right. ගන්න ටියුට් එක දැන්. මොනවද ප්‍රශ්න තිබුණේ? තේරෙන්නේ නැති තැනක් තිබුණාද? නෑ. right. හරි. බලන්න ටියුට් එක.
බලන්න මෙහිදී යුක්තිය පසඳලීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී ප්‍රධාන කාල පරිච්ඡේද 3ක් යටතේ කරුණු සාකච්ඡා කළ යුතුව ඇත. right මොකද්ද බලමු එතකොට කරුණු සාකච්ඡා කරන්න ඕන කාල පරිච්ඡේද 3. පළවෙනි එක තමයි పూర్ව යටත් විජිත යුගය. right పూర్ව යටත් විජිත යුගය ගැන ඉස්සෙල්ලාම අපි බලන්න ඕන. කොහොමද పూర్ව යටත් විජිත යුගය? මොකද්ද මේ పూర్ව යටත් විජිත යුගය කියලා කියන්නේ? 1505 දී පෘතුගීසීන් ලංකාව අල්ලගන්න පෙර යුගයේදී කොහොමද ලංකාවේ යුක්තිය පසඳලු? එතකොට කන්ද උඩරට අල්ලගත්තද? නෑ. කන්ද උඩරට අල්ලගන්නේ කවද්ද? 1800 කවද්ද කියලා මං අහන්නේ. අවුරුද්ද නෙමෙයි කවද්ද කියලා අහන්නේ. කවද්ද? 1815 මාර්තු 2. 1815 මාර්තු 2. right එහෙනම් සම්පූර්ණ මුළු දිවයිනම අන්න పూర్ව යටත් විජිත යුගයක් බවට පත් වෙන්නේ 1815 මාර්තු 2 වෙනිදායින් පස්සේ. එතකන් 1505 පෘතුගීසි ලංකාවට එනකොට මුහුදුබඩ ප්‍රදේශයන් පමණක් අන්න පෘතුගීසීන් විසින් අල්ලගත්තා. එතකොට 1505ට පෙර යුක්තිය මුහුදුබඩ ප්‍රදේශ යුක්තිය පසඳලීම මුහුදුබඩ ප්‍රදේශවල සිද්ධ වුණේ කොහොමද කියලා බලන්න ඕනි. අනිත් අතට 1815 ඉංග්‍රීසීන් විසින් උඩරට අල්ලගත්තට පස්සේ ඊට පෙර උඩරට කොහොමද යුක්තිය පසඳලීමේ කාර්ය සිද්ධ වුණේ කියන එක බලන්න ඕන. right එහෙනම් දෙවෙනි එක තමයි යටත් විජිත යුගයේදී කොහොමද යුක්තිය පසඳලුනේ? යටත් විජිත යුගයේදී කොහොමද යුක්තිය පසඳලීම සිද්ධ වුණේ? ඒ කියන්නේ පෘතුගීසි ලංකාව අල්ලගත්තට පස්සේ කොහොමද මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ කොහොමද යුක්තිය පසඳලෙව්වේ? ඊළඟට ලන්දේසි කොහොමද? ඊළඟට ඉංග්‍රීසීන් මුළු ලංකාවම යටත් කරගත්තට පස්සේ කොහොමද තත්ත්වය කියන එකත් වෙන වෙනම බලන්න ඕනේ. හැබැයි ඔයාලගේ පාඩම් වල තියෙන ඕක බ්‍රීෆ් කරලා. හරි? සාරාංශගත කරලා තමයි තියෙන්නේ. එතකොට පළවෙනි එක තමයි අපි මේ කතා කරන්නේ పూర్ව යටත් විජිත යුගයේ නෛතික තත්ත්වය. ඊළඟට තුන්වෙනි එකට ගන්න අපි පශ්චාත් යටත් විජිත යුගය. පශ්චාත් යටත් විජිත යුගය. ඒ කියන්නේ යටත් විජිත යුගයෙන් පස්සේ තත්ත්වය. ඒ කියන්නේ මොන දවසෙන් පස්සේද? කවදායින් පස්සේද? 1948 පෙබරවාරි 4. right හරි. අන්න එහෙනම් එදායින් පස්සේ කොහොමද ලංකාවේ යුක්තිය පසඳලෙන්නේ කියන එකත් අපි හොයලා බලන්න ඕන. පැහැදිලිද? right බලන්න ඊළඟට හැඳින්වීම කියන කොටස යටතේ කොහොමද මොකද්ද තත්ත්වය කියන එක? හැඳින්වීම කියන කොටස යටතේ කියන්නේ ආ 1 2 3 මොකද්ද ලියන්න ඕනේ? ලිව්වේ නැද්ද? නැහැ. හරි ෂෝ. పూర్ව යටත් විජිත යුගය 1 ඊළඟට 2 යටත් විජිත යුගය 3 පශ්චාත් යටත් විජිත යුගය. 1 పూర్ව යටත් විජිත යුගය දැන් මම කොහෙද හිටියේ කට්ටිය? කට්ටියව ලියලා නැහැ. බලන් ගියා රවිදු අපේ හොඳට ගිහිල්ලා. අයියේ ස්ක්‍රීන් ෂෙයාර් වෙලා නැහැ මං හිතුවා. ඕ නෑ ඒක කරනවා. ටියුට් එක නෑ. හරි මං හිතුවා ඒකයි කියලා හිතා ගන්න. හිතා ගන්න බැරුණේ ඒක නිසා කියලා හිතුවේ. රයිට් හරි. ගන්න ඕන විදිහට නෙමෙයි කියවුනේ. ඔන්නකින් මානේ මොනවද කියනවා? මොකක්ද අයියේ? නෑ මට අද කැඩිලා ඉන්නේ අයියේ තේරෙන්නේ නැහැ සමහර වෙලාවට ස්ටක් වෙලා තියෙනවා ඒකයි. සිග්නල් ප්‍රශ්නයක්ද? අනිත් අයටත් මං හිතන්නේ මට මොකක් හරි අවුලක් තියෙන්නේ මං හිතන්නේ. ඒක තමයි. ඩේටා බලලා පොඩ්ඩක් චෙක් කරගන්න නංගි නැත්නම් ඇහෙන්නේ නැතුණත් අපරාධනේ. හරි. එතකොට పూర్ව යටත් විජිත යුගයේ යුක්තිය පසඳලීම කියන එක. එතකොට මෙතනදී බලන්න හැඳින්වීම పూర్ව යටත් විජිත යුගයේ පිළිබඳ හැඳින්වීම මෙහිදී අවධානය යොමු කරන්නේ යුරෝපීය පාලනය. right යුරෝපීය පාලනය ස්ථාපිත වීමට පෙර යුගය කෙරෙහිය. එම යුගයේදී මෙකී යුක්තිය පසඳලීමේ කාර්ය ඒකාකාරී නොවූ අතර මෙම යුගය ආකාර දෙකකට දක්වාලිය හැකිය. එතකොට මෙතන මේ යුරෝපීයන් නැත්නම් ඉංග්‍රීසීන් අපේ ලංකාවේ පාලනය
බාර ගන්න කලින් කොහොමද නෛතික තත්ත්වය තිබුණේ කියන එක ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. එතකොට ඒ යටතේ අපි කතා කරනවා පළවෙනි පොයින්ට් එක විදියට ඔතනට ලියා ගන්න පළවෙනි පොයින්ට් එක විදියට right විනාඩියක් දැන් පළවෙනි පොයින්ට් එක ලියාගෙන මුහුදුබඩ ප්‍රදේශයන් පිළිබඳව නැත්නම් මුහුදුබඩ ප්‍රදේශයන් සම්බන්ධයෙන් වන පූර්ව යටත් විජිත යුගය. මුහුදුබඩ ප්‍රදේශයන් සම්බන්ධයෙන් වන පූර්ව යටත් විජිත යුගය. ඒකෙදී අපිට කතා කරන්න පුළුවන් මොන මොන ඒරියාස් යටතේ අපිට කතා කරන්න පුළුවන්ද? 1505ට පෙර තත්ත්වය ගැන අපිට කතා කරන්න පුළුවන්. මොකද පෘතුගීසීන් ලංකාව අල්ලගන්නේ 1505 දී නිසා. දෙවෙනි පොයින්ට් එකේදී රට අභ්‍යන්තරය නැත්නම් උඩරට ප්‍රදේශයේ රට අභ්‍යන්තරය සම්බන්ධයෙන් පූර්ව යටත් විජිත යුගය. right රට අභ්‍යන්තරය සම්බන්ධයෙන් තියෙන පූර්ව යටත් විජිත යුගයේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතනදී මට විනාඩියක් දෙන්න පොඩ්ඩක්. right අයින් මම වීඩියෝ එක ඕෆ් කරගත්තා. හරි. හරි එතකොට දැන් අපි බලමු බලන්න ඊළඟට එතනදී කියනවා ඊට පස්සේ දැන් මේකෙදී අපි කතා කරන්නේ අපි අර කිව්වා වගේ මේ දෙවන අවස්ථාව ගැන. ඒ කියන්නේ උඩරට ප්‍රදේශයේ කොහොමද මේ යුක්තිය පසඳලීම පූර්ව යටත් යුගය තුල සිද්ධ වුණේ කියන එක. එතකොට මෙතනදී මේ යුක්තිය පසඳලීම සිද්ධ වුණු ආකාරය පිළිබඳව තොරතුරු ලබා ගන්න අපි හැඳින්වීමේදී කතා කරා වගේ ප්‍රධාන වශයෙන් ආකාර කීපයක් තියෙනවා, දෙකක් තියෙනවා. ඒ දෙක තුල අපි කතා කරනවා මොකක්ද? පළවෙනි එක තමයි සිංහල ලේඛන සහ රචනා, ඒ වගේම බ්‍රිතාන්‍යයන් විසින් නැත්තම් අපි කිව්වොත් ඉංග්‍රීසි මූලාශ්‍ර කතා කරන. එතකොට ඔතන එකට සහ දෙකට එන්න ඕන හිස්තැන් වලට සිංහල ලේඛන සහ රචනා, දෙවෙනි හිස්තැනට එන්න ඕනේ ඉංග්‍රීසි මූලාශ්‍ර නැත්නම් බ්‍රිතාන්‍ය මූලාශ්‍ර නැත්නම් ඉංග්‍රීසි ලේඛන හා රචනා. ඒක ඕන දෙකක් ලියාගන්න ඒක ගැටලුවක් නැහැ. මොකද එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියන එක දැනගන්න. එතකොට සිංහල ලේඛන සහ රචනාවන් වලට අපිට හොඳම උදාහරණය තමයි නීති නිගණ්ඩුව කියන එක. මේ නීති නිගණ්ඩුව රචනා කිරීම සිංහලෙන් සිද්ධ කරලා තිබීම නිසා මේක අපිට සිංහල මූලාශ්‍රය ප්‍රධාන උදාහරණය විදිහට නීති නිගණ්ඩුව යොදා ගන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි ලේඛන හා රචනා සම්බන්ධයෙන් ගත්තට පස්සේ අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ජෝන් ඩොයිලිගේ, ලියා ගන්න ජෝන් ඩොයිලිගේ සර් උදාහරණ කියන දැනට නේද? උදාහරණ කියන දැනට right John Doilige a sketch of the
Constitution of the Candian Kingdom written. A sketch of the constitution of the Candian Kingdom written. හරි පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි එකට ලියා ගන්න රොබර්ට් නොක්ස්ගේ and historical relation of Ceylon and historical relation of Ceylon එක දෙක ඊට පස්සේ තුන්වෙනි උදාහරණයට ලියා ගන්න සයිමන් සාවර්ස්ගේ Digest of the Candian Law. Digest of the Candian Law. Digest, D-I-G-E-S-T, Digest of the Candian Law. ඊළඟට ජෝන් ආමර්ගේ Grammar of the Candian Law. 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 Right. ඊට පස්සේ බලන්න දැන් ඔය උදාහරණයන් වලින් නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ උඩරට ප්‍රදේශයන් වල යුක්තිය පසිඳලීම ඉංග්‍රීසීන් එන්න කලින් කොහොමද මේ ප්‍රදේශයන් වල සිද්ධ වෙලා තිබුණේ කියලා. හරි. එතකොට මේ පොත් වලින් මේ කරුණු ගත්තට පස්සේ ඒවයින් පැහැදිලි වෙන්නේ උඩරට රාජධානියේ පැවති යුක්තිය පසිඳලීම පිළිබඳ සුවිශේෂී ලක්ෂණ පමණක් මෙම පාඩමේදී අවධානය යොමු කරන ලබන බවයි. එතකොට මෙතනදී මේ පාඩමේදී නම් අපි යොමු කරන්නේ අන්නර ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අධිකරණ තේරාවල එහෙම නැත්නම් ආයතන පැතිකඩ සහ නිලධාරී පැතිකඩ ගැන තමයි මෙතනදී මේ සුවිශේෂී ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා කියලා කියන්නේ. ඒකසේ වුවද එවකට ශ්‍රී ලංකාවට ආවේනික ලක්ෂණ වූ ඒවා කලාපයේ සිදු සුවිශේෂී ඓතිහාසික වර්ධනයක ප්‍රතිඵලයක් විදිහටත් පෙන්වලා දෙන්න පුළුවන් කියලා කියනවා. බලන්න උඩරට රාජධානියේ නීතිය හා යුක්තිය පසඳලීම කොහොමද වෙන්නේ කියන එක හේලි දක්වනු ලබන ආකාරයට උඩරට පැවති නීතිය පොදු නීතියක් විය. ඔතන හේලි කියනවා මේ උඩරට තිබිච්ච නීතිය පොදු නීතියක්. දැන් උඩරට නීතිය කොහොම එකක් කියලාද අපි කතා කරේ රවින්දු? උදේන් කොහොමද අපි කතා කරේ? අවරයින් ප්‍රාදේශීය නීතියක්ව තිබිලා ඊට පස්සේ පුද්ගල නීතියක් බවට පත් වුණා. කවදද අන්තිමටම මේක අපේ හරියටම මේ පුද්ගල නීතියක් වුණා කියන එක නම් කරන්නේ? 1833 යුක්ති සන්නසනේ. නෑ 33. නෑ ඊට පස්සට එන්න. 1852. 1852 අංක 5 දරන ආඥාපනත පැනවීමත් සමග තමයි අන්න සම්පූර්ණයෙන්ම මේ උඩරට නීතිය පුද්ගල නීතියක් බවට පරිවර්තනය වෙන්නේ. හරි. එතකොට හේලි මේ උඩරට නීතිය පොදු නීතියක් කියලා කියන්න එහෙනම් හේතු තියෙන්න ඕනේ. හරිද? හේලි මේ උඩරට තිබිච්ච මේ නීතිය පොදු නීතියක් කියලා කියන්නේ හේතු මොනවද කියන එකට තමයි ඔය හිස්තැන් හතර අපි ලියා ගන්න ඕන. ඔතන නීතියක් විය එනම් කියන එක කපලා එයට හේතුන් ලෙස කියලා දාගන්න. එයට හේතුන් ලෙස right පළවෙනි එකට ලියා ගන්න ක්‍රමවත් නීති පද්ධතියක් නොවීම. ක්‍රමවත් නීති පද්ධතියක් නොවීම. ලිඛිත නීතියක් හෝ ව්‍යවස්ථාවන් වලට සමාන ලිඛිත නීතියක් හෝ ව්‍යවස්ථාවන් වලට සමාන කිසිවක් දැකගත නොහැකි වීම.
කිසිවක් දැකගත නොහැකි වීම. ඊළඟට තුන්වෙනි එක పూర్ව අධිකරණ තීරණ පිළිගැනීමක් పూర్ව අධිකරණ තීරණ පිළිගැනීමක් දැකිය නොහැකි වීම. දැකිය නොහැකි වීම. හතරවෙනි එක අධිකරණ තීරණ රීතීන් ලෙස හෝ වාර්තාගත නොවීම. රීතීන් ලෙස හෝ වාර්තාගත නොවීම. right. එතකොට බලන්න එහෙනම් හේලි උඩරට තිබිච්ච නීතිය පොදු නීතියක් කියලා කියන්නේ ඇයි? ක්‍රමවත් නීති පද්ධතියක් තිබුණ නැල්ලු. ලිඛිත නීතියක් හෝ ව්‍යවස්ථාවලට සමාන කිසිවක් දැක ගන්න හැකියාවක් තිබුණේ නැල්ලු. పూర్ව අධිකරණ තීරණ පිළිගැනීමක් දැක ගන්න හැකියාවක් තිබුණේ නැල්ලු. ඊළඟට අධිකරණ තීරණ රීතින් ලෙසවත් අඩුම තරමේ වාර්තාගත වුණේ නැතිලු. මේ ඔක්කොම මොනවද මේ? ඉංග්‍රීසි සම්ප්‍රදාය දකින්න පුළුවන් ලක්ෂණ නේද? ඇයි? ක්‍රමවත් නීති පද්ධතියක් නොවීම. ඉංග්‍රීසියෙන්ගේ තමයි මොකද තිබුණේ? ක්‍රමවත් නීති පද්ධතිය හැදෙන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය කොහෙන්ද අපිට එන්නේ? ඉංග්‍රීසීන්ගේ. ඇයි? එයාලා තමයි නීති හදලා ඒව කෙටුම්පත් කරලා ලියලා දෙන්නේ. එතකොට ඊළඟට ලිඛිත නීතියක් හෝ ව්‍යවස්ථාවන් වලට සමාන එහෙනම් කොහොමවත් දෙයක් තිබුණේ නැහැ. නේ? ඇයි? රජු තමයි ඒකාධිපතිය. රජු තමයි තමන්ගේ මුවින් පිට වෙන දේ තමයි නීතිය. එහෙනම් ඒ මුවින් පිට වෙන දේ ලියලා තියාගත්තද කවුරුවත්? නෑ. රජුට හිතුනේ මොකද්ද? එයා ඒක නිර්මාණය කරන නීතිය විදියට. එහෙනම් ඒකට මනුවන් ඊළඟට මොකද කරන්නේ? යුක්තිය පසඳලනවා නේ. එහෙනම් එතනදී ලිඛිත නීතියක් හරි විවස්ථාවන් වලට සමාන දෙයක් හරි දකින්න හැකියාවක් තිබුණේ නෑ. పూర్ව අධිකරණ තීරණ මේ මොකක් ගැනද කියන්නේ? තුන්වෙනි පොයින්ට් එකෙන්. තුන්වෙනි පොයින්ට් එකෙන් කියන්නේ අධිකරණ పూర్ව නිදර්ශන න්‍යායක් ක්‍රියාත්මක වෙලා තිබුණේ නෑ. හරි. ඒ වගේම ඒ දීපු තීන්දුව අඩුම තරමේ අපි ඉස්සරහට කතා කරන මහනඩුව ඒතකට තිබිච්ච උපරිම අධිකරණය ඒකෙන් දීපු තීන්දුවත් රාජාධිකරණයෙන් දෙන තීන්දුවත්වත් වාර්තාගත වුණේ නැහැ. එහෙනම් මේ හේතු නිසා උඩරට තිබ්බ නීතිය පොදු නීතියක් විදියට තමයි ඉංග්‍රීසීන්ගෙන් හේලි සලකලා තියෙන්නේ. කොහොම වුණත් මේවට මේ කාල පරිච්ඡේදය තුල සිරිත් වලට මුල් තැන දීලා තියෙනවා. එහෙනම් මේ යුක්තිය පසින්දලීම අත්තනෝමතිකයි කියලා කියන්න බෑ. හරිද? එයාලා සිරිත් සහ භාවිතාවන් මුල් කරගෙන තමයි එයාලා ඒ තීන්දුව තීරණ ලබා දීම සිද්ධ කරලා තිබුණේ රජතුමාන්ලා විසින්. දැන් අපි අහලා තියෙනවනේ ඒ කාලේ අතීතයේදීත් අපි අහන්නේ ඔය දසරාජ ධර්ම රජවරුන්ට පාලනය වෙන්න තිබුණා කියලානේ වෙනම ආචාර ධර්ම පද්ධතිය. හරි? අන්න එතකොට ඒ භාවිතාවන් ඒ සිරිත් ඒවට අනුව තමයි තීන්දුව තීරණ දෙන්න මේ කාලයේදී ඒ කියන්නේ పూర్ව යටත් විජිත යුගයේදී රජවරුන් සදී පැහැදිලා හිටියේ. එහෙනම් මේ යුක්තිය පසින්දලීම අත්තනෝමතික වෙන්න බෑ. හරි? අත්තනෝමතික දෙයක් වෙන්න බෑ. ඇයි? එයාලට සිද්ධ වුණා අර කියන සිරිත් විරිත් වලට අනුව පාලනය වෙන්න. එතකොට තවත් දෙයක් තමයි නිලධාරීන් සහ විනිශ්චය සභා තම හිතුමනාපයට වැඩ කිරීමට එරෙහි දැඩි ආරක්ෂක විධිවිධානද පනවා තිබෙනු දැකිය හැකි විය. ඒ කියන්නේ මොකද්ද? තමන්ට හිතෙන විදියට වැඩ කරන්න තියෙන නිදහසට සීමා පනවගෙන තිබිලා ඒක නිසා ඒ අත්නෝමතික භාවයක් ජනිත වුණේ නැහැ. මේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? මේ උත්සාහ කරන්නේ මෙයාලට ඒ කියන්නේ උඩරට රාජධානිය තුල යුක්තිය පසින්දලීමේදී කිසිම විධිමත් යාන්ත්‍රණයක් නොතිබන අවස්ථාවකදී පවා සිරිත කියන එක මුල් කරගෙන සිරිත් මුල් කරගෙන එයාලා තමන්ගේ පාලන තන්ත්‍රයේ ඉස්සරහට ගෙන ගිහිල්ලා තියෙනවා. හරි? එතනදී අත්නෝමතික භාවයක් අසාධාරණතාවයක් ඇති වෙන්න ඉඩ දීලා නැහැ. කොහොමද? සිරිත් මුල් වෙලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක විධිවිධාන පනවගෙන තියෙනවා මේ යුක්තිය පසඳලීම නිසියාකාරව සිද්ධ කරන්න ඕන කියලා. හරි? රයිට්. බලන්න ඊළඟට
නීතිය හා යුක්තිය පසඳලීමේ කාර්ය තුළ රජු ප්‍රධාන විය. එසේම ඊට පහලින් යුක්තිය පසඳලීම සඳහා මූලයන් දෙකක්ද ක්‍රියාත්මක විය. රයිට් බලන්න එතකොට යුක්තිය පසඳලන්න ඒ සඳහා එකල යුක්තිය පසඳලීම සඳහා මූලයන් දෙකක්ද ක්‍රියාත්මක විය. එතනට ලියා ගන්න පළවෙනි මූලය තමයි පළවෙනි මූලය වෙන්නේ රාජකීය නිලධාරීන්. තැන්ටෙන්නේ රාජකීය නිලධාරීන් එහෙම නැත්නම් නිලධාරී පැලැන්තිය. එල ඉරක් ගාලා දාගන්න නිලධාරී පැලැන්තිය. එහෙනම් ඔන්න ඔය දෙක හරහා තමයි තව එකක් තියෙනවා. ඒ තමයි දෙවෙනි එක තමයි ආයතනික රටාව. ආයතනික රටාව හෙවත් අධිකරණ විනිශ්චය සභා. අධිකරණ විනිශ්චය සභා. එහෙනම් උඩරට නීතිය තුල මෙන්න මේ දෙගොට්ටාශය විසින් තමයි එකතු වෙලා යුක්තිය පසඳලීම සිද්ධ කරේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ එහෙනම් අර ෂෝට් නෝට් එකේ හදාගතපු විදියට අධිකරණ නිලධාරී පැලැන්තිය කවුද කියන එක. අපි කිව්වා ඒ නිලධාරී පැලැන්තිය උඩම ඉන්නේ කවුද? රජු. රයිට්. ඒ නිලධාරී පැලැන්තිය උඩින්ම ඉන්නේ රජු. දැන් බලන්න අධිකරණ පරිපාලනය තුල සිටි ඉහළම නිලය වන්නේ රජුය. රයිට්. අධිකරණ පරිපාලනය තුල සිටි ඉහළම නිලය වන්නේ රජුය. ඔහුට පහලින් ග්‍රාමීය මට්ටම දක්වා විහිදී ගිය නිලධාරීන් සමූහයක් විය. එම නිලධාරී සමූහය තුළට අධිකාරම්වරුන්ගේ සිට ගම්බද විධානයවරුන් දක්වා. එහෙනම් රජුගෙන් ඊළඟට පහලින් ඉන්නේ කවුද? අධිකාරම්වරු. හරි. අපි ගත්තොත් රජු තමයි පළවෙනියා, ඊළඟට ඉන්නේ දෙවෙනියා අධිකාරම්වරු. අධිකාරම්වරුන්ගේ දෙන්නෙක් හිටියා. හරි. අපි කතා කරන ඉස්සරහට මේ අධිකාරම්වරුන්ගෙනුත් දෙන්නෙක් හිටියා. මේ අධිකාරම්වරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හඳුන්වන්නේ පළමු අධිකාරම් කියලා, අනිත් කෙනා දෙවන අධිකාරම්. දෙවන අධිකාරම්. එතකොට හැමතිස්සෙම වැඩි බලතල හම්බ වුණේ මෙන්න මේ පළමු අධිකාරම්ට. හරි. වැඩි බලතල හම්බුනේ මෙයාට. එතකොට දෙවන අධිකාරම්ට ඊට සාපේක්ෂව අඩු බලතලයක් තමයි හම්බෙලා තිබ්බේ. බලන්න ඊළඟට සමූහය තුලට අධිකාරම්වරුන්ගේ සිට ගම්බද විධානයවරුන් දක්වා. ඒ කියන්නේ මේ තමයි සුළු නිලධාරීන්. සුළු නිලධාරීන්. අපි කතා කරපු අර chart එකේ අන්තිම සෙට් එක තමයි මේ ඉන්නේ. හරි. සුළු නිලධාරීන්. අන්න බලන්න එතකොට තැනැත්තන් අයත් වූ අතර මොවුන් අධිකරණ නිලධාරීන් ලෙසට වෙනමම පත් කරන ලද නිලධාරීන් නොවුනි. ඒ කියන්නේ මේ කට්ටිය අධිකරණ නිලධාරී කියලා වෙනම සෙට් එකක් නෙමෙයි. මේ අධිකාරම්වරු කියලා කියන්නේ ප්‍රධාන අමාත්‍යවරුන්. හරි. එතකොට අධිකරණ නිලධාරීන් කියලා වෙනමම පත් කරපු සෙට් එකක් නෙමෙයි මේ. යුක්තිය පසඳලීමේ කාර්ය සඳහා. එහෙනම් මොකක්ද ඒකෙන් තේරෙන්නේ? යුක්තිය පසඳලීමටයි උපදෙස් දෙන්නයි අමාත්‍යවරුන්ගේ වැඩ කරන්නයි ඔක්කොටම හිටියේ කවුද? මේ සෙට් එක. හරි. ඒකයි මෙතනදී තේරුම් ගන්න ඕන දේ. ඒ අනුව මොවුන් පරිපාලන නිලධාරීන් ලෙසද හඳුන්වනු ලැබූ අතර පරිපාලන වගකීම් වලට අමතරව අධිකරණ බලතලද පවරා තිබුණි. අන්න අන්ඩර්ලයින් කරගන්න එන. මෙයාලා පරිපාලන නිලධාරීනුත් වුණා, ඒ වගේම අධිකරණ නිලධාරීනුත් වුණා. හරි. මේ අධිකරණ නිලධාරී පැලැන්තිය නැත්නම් අධිකරණ නිලධාරී පන්තිය. බලතලවල ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අදාළ නිලයට දූරාවලියේ හිමිව ඇති ස්ථානය අනුව නිලයට පවරා තිබූ කාර්යයේ ස්වභාවය හා කාර්යයේ වර්ගය තීරණය විය. තවද ඔවුන් විනිශ්චය සභාවලට ගරු කළ යුතු වීමද මෙහිදී වැදගත් විය. එහෙනම් ඔයාලා අර මාක් කරගත්ත නැත්නම් අපි අර ඇඳගත්ත chart එකේ 1 2 3 4 5 කියලා අපි වෙන වෙනම දාගත්තනේ මෙහෙම 1 2 3 4 5 කියලා. ඒතර මේ ඉන්න තැන එක රජු දෙක අධිකාරම් ඔහොම දිසාවේ 3 දිසාවේ ඊළඟට වෙනත් තානාන්තර ඊළඟට අන්න පස්වෙනිය සුළු නිලධාරීන් මේ ඉන්න තැන් අනුව මෙයාලට හම්බෙන බලතර එකිනෙකට වෙනස්, මෙයාලට පැවරෙන රාජකාරිය එකිනෙකට වෙනස්. මේ හැම දෙයක්ම ඕඩර් එකක් විදියට තමයි ගමන් කරන්නේ. හරි. එතකොට
බලන්න ඒ අනුව නිලධාරී පෙළ ගැස්ම ගත්තට පස්සේ ඉහළින්ම ඉන්නේ කවුද? රජු. බලමු රජුගේ තත්ත්වය මොකක්ද කියලා. අවසාන අධිකරණ පරිපාලන අධිකාරිය විය. අවසාන අධිකරණ පරිපාලන අධිකාරිය විය. right මෙතනදී අවසාන අධිකරණ පරිපාලන අධිකාරිය කියන්නේ ඒ කියන්නේ අධිකරණ පද්ධතියේ අවසානය මෙයා, පරිපාලන පද්ධතියේ අධිකාරියේ අවසානය රජු. එහෙනම් හැම දෙකෙන්ම ඉහළින්ම ඉන්නේ කවුද? රජු. ඒ අනුව රජුහට බොහෝ අධිකරණ බලතලයන් හිමිව තිබුණි. බ්‍රිතාන්‍යයේ යටත් විජික නෙමෙයි විජිත ලියකියවිලි වල රජු පරමහා සම්පූර්ණ බලතල සතු පුද්ගලයා ලෙස සලකනු ලැබිනි. එහි අදහස වන්නේ රජු ඒකාධිපති අත්නෝමතික තැනැත්තෙක් යන්නය. නමුත් ප්‍රායෝගිකව එය එසේ නොවිය. ඊට බලපෑ හේතු දෙකකි. ඒ කියන්නේ මෙන්න මේ හේතු දෙකයි කියලා කියන්නේ සීමා දෙකක් තිබුණා. මොකටද තිබුණේ සීමා දෙක? රජු අත්නෝමතික ඒකාධිපතියෙක් කියලා කියන්න බැරි හේතු දෙකක් තිබුණා. දැන් මෙතන බ්‍රිතාන්‍ය යටත් විජිත ලියවිලි වලට පවා අත්සන් කරන්න සම්පූර්ණ බලතල හොබවපු පුද්ගලයා වුණේ රජු. එහෙනම් රජුට සම්පූර්ණ බලතල තිබුණා. නමුත් ඔහු ඒකාධිපතියෙක් නොවෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. අන්නේ හේතු දෙක තමයි දැන් මේ ලියා ගන්න හදන්නේ. ලියා ගන්න පළවෙනි හේතුව රටේ අනෙකුත් දේශපාලන බලවේග හෙවත් ප්‍රාදේශීය නායකත්වයන් සිටීම දෙවෙනි එක සම්ප්‍රදායන් හා පෞරාණික සිරිත් මෙන්ම පාලන ධර්මතා අනුගමනය කිරීමට බැඳී සිටීම අනේ අයියා ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි. රටේ පළවෙනි එක රටේ අනෙකුත් දේශපාලන බලවේග හෙවත් ප්‍රාදේශීය නායකයන් සිටීම. දෙවෙනි එක සම්ප්‍රදායන් හා පෞරාණික සිරිත් මෙන්ම පාලන ධර්මතාවයන් අනුගමනය කිරීමට බැඳී සිටීම. හරිනේ කිමානි? හරි අයියේ thank you. right හරි. බලන්න ඊළඟට දැන් මේකෙන් කියවෙන්නේ එහෙනම් මොකද්ද? ඔය අපි ওই දෙක පොඩ්ඩක් බලන්න. මේ ඔය පළවෙනි පොයින්ට් එකෙන් කියවෙන්නේ මොකද්ද මිසස් අංජලික? ඒකෙන් අදහස් වෙන දේ මොකද්ද? ඒකෙන් අපිට කියන්න පුළුවන් දේ මොකද්ද? වෙනත් දේශපාලන අධිකාරීන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ඕක නිකන් වර්තමානට ආදේශ කරලා බලන්න. ජනාධිපතිතුමා මේ අවුරුදු 6 හරියට වැඩ කරේ නැති වෙලා ඊළඟ පාර දූර කාලට ඉල්ලන්න ගියොත් කෙලවෙනවා. නේ? එහෙනම් මොකද ඊළඟට වෙන්නේ? රජතුමාගේ කාලෙත් ඔය සිද්ධිය ඔය විදිහටම තියෙනවනේ. මොකද? සිංහාසනයේට ඔළුව දාන්න බලාගෙන තව සෙට් එකක් ඉන්නවනේ. රජුට විරුද්ධව කැරලි ගහන සෙට් එකක් ඉන්නවනේ. හරි. එතකොට එයාලා තමන්ගේ පාලනය බාර ගන්න කොයි වෙලාවෙද රජතුමාට වරදින්නේ කියලා බලාගෙන ඉන්නේ. ඒතර අනිත් සෙට් එක කවුද? අනිත් සෙට් එක නෙවෙයි sorry අනිත් සීමාව මොකද්ද? අනිත් සීමාව තමයි රජතුමාට සිද්ධ වෙනවා එයා බැඳිලා ඉන්න පාලන ධර්මතාවයන් වලින් පාලනය වෙන්න.
සාම්ප්‍රදායික සහ පෞරාණික සිරිත් වගේම පාලන ධර්මතාවයන් වලින් පාලනය වෙන්න යාට සිද්ධ වෙනවා. එහෙනම් රජු ඔය කියන සාධක දෙක නිසා යහපත් ඒකාධිපති නොවන අත්නෝමතික නොවන පාලනයක් ගෙනියන්න ක්‍රියා කරනවා. මෙම සාධකයන් නිසා රජුගේ අත්නෝමතික භාවයන් පාලනය වුවද එයට ව්‍යතිරේකයක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය පෙන්වා දිය හැකි වේ. අන්න එහෙම පාලන සීමාවම් දක්වලා තිබ්බම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ක්‍රියාකලාපය ඒකට ව්‍යතිරේකයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. රජු සතු සුවිශේෂී බලතල හා අනන්‍ය බලතල පහත පරිදි පෙළගස්වාලිය හැකිය. ඔන්න රජතුමාට තියෙන සුවිශේෂී බලතල මොනවද කියලා කියන්න හදන්නේ. බලන්න පළවෙනි එක තමයි මේක 1835 ජෝන් ඩොයිලිගේ කෘතිය ඇසුරෙන් තමයි අපිට හොයාගන්න පුළුවන්. ඔයාලා ලියාගත්ත ඉස්සෙල්ලා. එතකොට 1835 ජෝන් ඩොයිලි අඳුනගෙන තියෙනවා රජු සතුව තියෙන සුවිශේෂී බලතලයන් කීපයක්. පළවෙනි එක තමයි රාජධානියේ ප්‍රධාන අධිකාරීන් අතර වූ ආරවුල් විසඳීමට තියෙන බලය. රාජධානියේ ප්‍රධාන අධිකාරීන් අතර වූ ආරවුල් විසඳීමට ඇති බලය. ඊළඟට රාජකීය සහපිරිවර right රාජකීය සහපිරිවර සම්බන්ධ ආරවුල් හා වගකීම් විසඳීම. රාජකීය සහපිරිවර සම්බන්ධ ආරවුල් හා වගකීම් විසඳීම දෙවෙනි එක. තුන්වෙනි එක රජුට එක එල්ලේ මෙහෙවර සිදු කළ පුද්ගලයන් අතර වූ ආරවුල් විසඳීම. ඊළඟ එක රාජකීය පවුලේ අය අතර වූ ආරවුල් විසඳීම. අන්තිම එක රාජද්‍රෝහී ක්‍රියා කැරලි කෝලාහල කුමන්ත්‍රණ සහ මිනීමැරීම් සම්බන්ධ කරුණු විභාග කිරීමේ බලතල තිබීම. රාජද්‍රෝහී ක්‍රියා කැරලි කෝලාහල කුමන්ත්‍රණය හා මිනීමැරුම් පිළිබඳ කරුණු විභාග කිරීමට ඇති බලය. එහෙනම් ජෝන් ඩොයිලි 1835 එයාගේ කෘතිය අනුසාරයෙන් හොයාගෙන වෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ කියන බලතලයන් රජුට තිබිලා තියෙනවා. එතකොට මේ බලතල ක්‍රියාත්මක කරන්නේ කොහේදීද? රාජ සභාවේදී හෝ වෙනත් යෝග්‍ය අවස්ථාවන් වලදී. අන්න තැන් දෙකක් තියෙනවා. එකක් රාජ සභාවේදී අනිත් එක තමයි වෙනත් යෝග්‍ය අවස්ථාවලදී. එහෙනම් ඒ යෝග්‍ය අවස්ථාව රජතුමාට හිතෙන ඕනම වෙලාවක් වෙන්න පුළුවන්. මෙතන මේවාදී ආයාචනා කිරීමේ ක්‍රියාවලිය මගින් කෙලින්ම රජු වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි විය. අන්න එහෙනම් බලතල ක්‍රියාත්මක කරන්නේ මේ දේවල් ක්‍රියාත්මක කරන්න ආයාචනා ඉදිරිපත් කිරීමෙන් අභියාචනා කරාම රජු මේ ආකාරයේ තියෙන බලතලයන් ක්‍රියාත්මක කරනවා. එලෙස ඉදිරිපත් කරනු ලැබිය හැකි වූයේ निराකරණය නොවූ කරුණු හා රාජකීය නිලධාරීන් හා විනිශ්චය සභාවල අසාධාරණ තීරණයන් විය. එහෙනම් මේ විදියට ඉදිරිපත් කරනු ලැබෙන්නේ මොනවද? निराකරණය නොවුණු කරුණුයි රාජකීය නිලධාරීන් හා විනිශ්චය සභාවලින් අසාධාරණ ලෙස තීන්දුව දීපු කරුණුයි. හරි? තීන්දුව දීපු කරුණුයි. බලන්න රජු ආරවුල් විසඳනු ලැබුව ආකාරයේදී මෙන්න මෙතනදී ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන අධිකාරීන්ගේ අදහස් විමසා ආරවුල් විසඳීම. එහෙනම් රජු තමන් වෙතට එන
ආරවුල් විසඳනු ලැබපු එක් ආකාරයක් තමයි ප්‍රධාන අධිකාරීන්. ඒ කියන්නේ මහ නිලධාරීන් එහෙම නැත්නම් අධිකාරම්වරුන් කියන අය. එයාලගේ අදහස් විමසලා අන්න ආරවුල් ටික විසඳනවා. දෙවෙනි ආකාරය රජු පුද්ගලිකවම ආරවුල් විසඳනවා. රජු පුද්ගලිකවම ආරවුල් විසඳීම. රජු විසින් පුද්ගලිකවම ආරවුල් විසඳීම. ඊළඟට තුන්වෙනි එක තමයි මහා නඩුව වෙත යොමු කිරීම. ඒ කියන්නේ මහා නඩුව කියලා කියන්නේ විනිශ්චය ආයතනයක්. ඒකට යොමු කරන්න රජුට හැකියාව තිබුණා. ඒ කියන්නේ රජුගෙන් පහලින් පිළිහිටලා තිබුණේ නැත්තම් අපි කිව්වොත් රාජාධිකරණයට පහලින් තියෙන්නේ ඔය මහා නඩුව කියන එක. එතකොට රජුට පුළුවන් ඒ මහා නඩුවට Taman වෙත එන ආරවුල් යොමු කරලා ඒ හරහා විසඳුම් ලබා දෙන්න. රයිට්. ඒ අනුව ඉහත පරිදි රජුගේ කාර්ය හා කර්තව්‍ය පූර්ව යටත් විජිත යුගයේදී යුක්තිය පසඳලීමේ කාර්ය සඳහා ක්‍රියාත්මක කරන ලදී. රයිට්. ඔය අපි කතා කරේ රජුගේ බලතල කාර්ය සහ ඒ ආරවුල් විසඳනු ලබපු ආකාරය. එහෙනම් නිලධාරී පැලැන්තියේ උඩින් ඉන්නේ කවුද? රජු. එතකොට රජු සම්බන්ධයෙන් තමයි දැන් ඔය කතා කරලා ඉවර කරේ. රයිට්. එහෙනම් ඔයාලා බ්‍රේක් එකක් ගන්න 10:42යි වෙලාව 10:50 වෙනකොට